සමන්තහා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්ම ස්වාමී ලෝක ස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසනාරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී
පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타මත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මානුශාසනාව සඳහා මා මාතෘකාව හැටියට තෝරා ගන්නට අදහස් කරගත්තා නිවන් දකින යම් ශ්‍රාවකයෙකු තුළ පුරුදු පුහුණු කරගත යුතු පළමුවන පිවිසීම. ඒ තමයි මේ බුදුන් සරණ යෑම. භාග්‍යවතුන් වහන්සේගේ සරණ යෑම අපි කෙසේ අවබෝධ කරගත යුතුද කියන කාරණාව මාතෘකා කරගෙන මේ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්න. පින්වත්නි, මේ ශාසනයේ අපට තිබෙන වටිනාම අරමුණ තමයි මේ සසරින් එතර වීම. සසර පිළිබඳ යම් අවබෝධයක් අපි ලබලා තියෙනවා නම් ලබලා තියෙන සුතමේ ඥානයකින්. අපට පින්වතුනි මේ සංසාරයේ පිළිබඳව තිබෙන මේ භයානක බව හරිහැටි අවබෝධ වෙලා නැහැ. සංසාරේ අපි ඉපදිච්ච ජීවිත, ඒ ඉපදුණු ජීවිතවලදී අපට අත්දකින්නට ලැබුණු කටුක අමිහිරි අත්දැකි අනාගතයේත් ඒ ආකාරයේ ලබන්නට තියෙන අත්දැකි පින්වත්නි අපිට ජීවිතේ අවබෝධ වෙලා නැහැ හරියට. අපි මේ හැම දෙයක්ම අහලා තියෙන සුතමේ ඥානයකින්. අපි චින්තාමේ ඥානයකින් මේ පිළිබඳ තර්ක විතර්ක කළ හිතනවා. හැබැයි මේ සියල්ලක්ම දකින්න පුළුවන් ඥානය තමයි භාවනාමය ඥානය කියන්නේ. එතකොට මෙන්න මේ තැනට යන්න පින්වතුනි අපිට තිබෙනවා පටන් අරගෙන පවත්වාගෙන යන්නට ඕන වැඩපිළිවෙල. ඒක බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියලා. අනුපූර ශික්ෂාවකින්, අනුපූර ක්‍රියාවකින්, අනුපූර ප්‍රතිපදාවකින් තමයි පින්වත්නි මේ ගමන් කරන්නට තියෙන්නේ. එතකොට ඒ පටන් ගන්න මුල් තැන යම් කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනයට එනවනම් ඒ බුද්ධ ශාසනයට එන කෙනා පළමුවෙන්ම ඒ කෙනාගේ ළඟ තිබිය යුතු ගුණය තමයි ශ්‍රද්ධාව. මොකද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිළිබඳවවත්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳවවත්, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ පිළිබඳවවත් සැකයක් විචිකිච්ඡාවක් ඇති නොකර භාග්‍යවතුන් වහන්සේ පිළිබඳවම
තිසරණ පිළිබඳවම ඒකාන්තගත ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම. ඒක භාග්‍යවතුන් වහන්සේ කියලා තියෙන්නේ ආපන සූත්‍රයේදී සංයුත්ත නිකායේ 5.1 පොතේ පිටුතුලේ තියෙනවා ආපන කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව තියෙන්නට ඕන ඒකාන්තගතෝ අභිප්පසන්නෝ. ඒකාන්තගත පැහැදීම. එතකොට මෙන්න මේ පැහැදීම තියෙන ඒ ආර්ය ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳවවත් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පිළිබඳවවත් සැකයක් විචිකිච්ඡාවක් ඇති කරගන්නේ නැහැ. එතකොට මෙන්න මෙතනින් පටන් ගන්න කෙනා පින්වත්නි ජීවිතේ ඉදිරියට වඩාගෙන යනවා ඒ අදාළ කරන ධර්මතා. ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගෙන යනවා. හැබැයි වීරිය වඩලා දියුණු කරගත යුතු ඉන්ද්‍රියක් තමයි මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සද්ධීන්ද්‍රිය කියන කාරණාව. එතකොට මේ සද්ධීන්ද්‍රිය වැඩිීමේදී අපි දැනගත යුතු පළවෙනිම දේ තමයි භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඇති කරගන්න ශ්‍රද්ධාව. මොකද බුදුහාමුදුරුවෝ පිළිබඳ තියෙන්න ඕන ඒකාන්තගත පැහැදීම. මොකද මේ ඒකාන්තගත කියලා කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව පින්වතුනි සිතුවිලි දෙකක් නැහැ කියන එකයි. අදහස් දෙකක් නැහැ. මෙහෙම වෙන්න පුළුවන් කියලා අනුමානයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිබඳ මනා ශ්‍රද්ධාවක් ඒ කෙනාට තියෙන්නට ඕන. භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ, භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රඥාව පිළිබඳ, භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඥානය පිළිබඳ, භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකෘති කාය බලය පිළිබඳ, භාග්‍යවතුන් වහන්සේගේ මේ ප්‍රකෘති චක්ෂු බලය පිළිබඳව පින්වතුනි ඒකාන්තගත පැහැදීමක් තියෙන්නට ඕන. සමහර වෙලාවට අද කාලේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම් දෙනා යම් සැකසංකා මතුවෙන විදියට අදහස් ප්‍රකාශ කරනවා අපට අහන්න දකින්න ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය මිනිසෙක්. උන්වහන්සේට මෙවැනි ශරීරයක් නැහැ. උන්වහන්සේට මේ ආකාරයේ ජීවහා ඉන්ද්‍රියක් නැහැ. මෙහෙම පේන ඇසක් උන්වහන්සේට නැහැ. මේ ආදී වශයෙන් සමහර දෙනෙක් අදහස් ප්‍රකාශ කරනවා අපට අහන්න ලැබිලා තියෙනවා. පින්වත්නි මම මේ කාරණාව තේරුම් කරගන්න ඔබට පුංචි උදාහරණයක් කියන්න. මේ මනුෂ්‍ය ලෝකේ මිනිස්සු අතර විවිධ පුද්ගල ප්‍රභේදයන් තියෙන මිනිස්සු ඉන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් සමහර අය ගත්තම ඊටාම ලස්සනයි. ලස්සන රූපයක් තියෙනවා. සමහර දෙනෙකුගේ රූපය ඊතරම් ලස්සන නැහැ. සමහර දෙනෙක්ගේ පෙනුම ඊටාම ප්‍රසන්නයි. සමහර දෙනෙකුගේ පෙනුම ඊටාම අප්‍රසන්නයි. සමහර දෙනෙකුට පින්වතුනි මිහිරි කටහඬක් තියෙනවා. සමහර දෙනෙකුට එහෙම කටහඬක් නැහැ. සමහර අයට පින්වතුනි තිබෙනවා ශක්තිමත් දත්. ඒ ශක්තිය ඔවුන් පෙන්නලා තිබෙනවා දත් වලින් කෝච්චි ඇදලා මේ ආදී දක්ෂතාවන් වලින් ඔවුන් ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මම මේ උදාහරණ කිහිපයක් ඔබට මතක් කරේ දැන් මේ එකිනෙකා මිනිස්සු අතර ගත්තම විවිධ පැතියන් ඔස්සේ උස් පහත් ભેද තියෙන මිනිස්සු ඉන්නවා. පින්වත්නි එහෙම මිනිස්සු මේ ભેදයක් ඇති උනේ මොකක් නිසාද? පෙර සසරේ කරපු පුණ්‍ය කර්මවල ප්‍රතිවිපාකයක් හැටියට. මම මේ කාරණාව ඔබට මතක් කරේ
දැන් දානී පිළිබඳ කතා කරනකොට දානී විවිධාකාර පැතිකඩ තියෙනවා. එතකොට එකිනෙකා පින්වතුනි දන් දෙන්න ක්‍රමවේද වෙනස් එකිනෙකාට සාපේක්ෂව. සමහර අවස්ථාවන් වලදී ඒ නොයෙක් දෙනා දෙන දාන ක්‍රමවේද අනුකූලව සමහර අයට ඒ උස් පහත් ભેද පින්වත්නි ලැබෙනවා. උසස් රූපයක් තියෙන කෙනෙක් ඒ උසස් රූපයක් ලැබුණේ මොකක් නිසාද? පෙර සංසාරේ දන් දෙනකොට ඒ දානයක තිබෙන විශේෂ පුණ්‍ය විපාකයක් ඇටියට. කෙනෙකුට ශක්තිමත් ශරීරයක් ලැබෙන්නේ මොකක් නිසාද? පෙර සසරේ කරපු ඒ පින්කමක පුණ්‍ය විපාකයක් හැටියට. දැන් එක උදාහරණයක් සඳහන් කරනවා නම් තේජස්වන්ත භික්ෂුන් වහන්සේලා අතරින් අගතැන්පත් අපි අඟුලිමාල මහරහතන් වහන්සේ. පිටුතුනි උන්වහන්සේගේ තේජස හරියට තේරුම් කරගන්න හොඳම ස්ථානීය තමයි සුතසෝම ජාතකය. අඟුලිමාල කුමාරයා වෙලා තිබිච්ච තේජවන්ත භාවය හරියටම දැනගන්න පුළුවන් සුතසෝම ජාතකයේ තිබිච්ච තේජස ගැන දැනගත්තා නම්. සුතසෝම ජාතකයේදී පින්වතුනි අපි අඟුලිමාල කුමාරයා පෝරිසාදෙක් වෙලා තමයි ඉන්නේ. ඔහු මිනීමස් කන්න ඉතාම ප්‍රියයි. දවසක් එක රෝගයක් සුවපත් කරන්න නොග ගහක හිටපු රුක්ෂ දෙවියෙකුට බාරයක් වෙනවා. තමන්ගේ තුවාලයක් සනීප කරලා දුන්නොත් ජම්බුද්වීපයේ ඉන්න රජවරු 101ක් මේ නොග ගහ ළඟට ගෙනල්ලා එල්ලලා ඒ රජවරු 100 දෙනාවම මරලා ඔවුන්ගේ ලේවලින් මේ නොග ගහ හොදනවා කියලා. මොහුගේ තුවාලේ හොඳ වුණා. මොහු හිතුවා දෙවියෝ තමයි මට මේක කරලා දුන්නේ කියලා. ඒ නිසා ඔහු රජවරු 101ක් මල්ලගෙන ආවා. 101 වෙනි රජතුමා තමයි සුතසෝම රජතුමා. ඒ අපේ මහා බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේ වල්ලගන්න ඊතරම් පහසු නෑ. ඒ නිසා පෝරිසාදයා සුතසෝම රජතුමා වල්ලගන්න සුතසෝම රජතුමා නාන්නෙන පොකුණ මේ පෝරිසාදයා උපායශීලීව පොකුණ ඇතුලේ හැංගිලා ඉන්නවා. දැන් පොකුණේදී තමයි සුතසෝම රජතුමා වල්ලගන්න උත්සාහ කරන්නේ. පෝරිසාදයා කලින් දවසේ පොකුණට යනවා. හවස ඊට පහුවෙනිදා හවස් වෙනකන් පොකුණේ ජලයට වෙලා සැඟවිලා ඉන්නවා. ආරක්ෂක බටු ආවා. උදේ ඉඳලම රැකවල් දාලා තිබුණා. රජතුමා පොකුණට එන බව දන්න නිසා. ඇත් සේනාව, රත සේනාව, පාබල සේනාව, අශ්ව සේනාව. පිටුති අද කාලේ තිබිච්ච යුද උපායවල් මොනවද කියලා හිතෙනවා. ඒ කාලේ තිබිච්ච ඒ යුද උපායවල් දැක්කම, ඒ සෙබළුන්ගේ දක්ෂතා දැක්කම වාලවේදී, අක්කනවේදී, ශරවේදී, ශබ්දවේදී කියන මෙන්න මේ උපාදීන් සමත් කරපු දක්ෂතා තියෙන සෙබළු තමයි රජතුමාගේ ආරක්ෂක බලයනේ ඉන්නේ. දැන් පෝරිසාදයා පොකුණ ඇතුලේ හැංගිලා ඉන්නවා. පැය 24ක්. පිටති රජතුමා නාන්න ආපු වෙලාවේ රජතුමාව පැහැරගෙන යනවා. ඒ කතාව හරි අපූරුයි. සුතසෝම ජාතකයේ තුල ඒ කාරණාව සංග්‍රහ වෙලා තියෙනවා. මම මෙතන කියන්න ඔබට උත්සාහ ගත්තේ අර පෝරිසාදයා පොකුණේ පැය 24ක් ජලයට වෙලා ඉන්නකොට සීතල නිසා ජලය නිසා ශරීරයට වෙන්න පුළුවන් බාධාවල් වැඩි. හැබැයි පින්වත්නි පෝරිසාදයට ජලය නිසා කිසිම කායික අපහසුතාවයක් කයට බාධාවක් ඇති වුණේ නැහැ. ඒ මොකක් නිසාද දන්නවද? පෙර එක්තරා ආත්ම භාවයක
පසේ බුදුරජාණන් වහන්සේලා පිරිසක් රාත්‍රියෙහි වැඩ ඉන්න තැනක බොහොම සීතලයි. උන්වහන්සේලාට ඒ සීතල නැති කරලා උන්වහන්සේලාට කයට උෂ්ණයක් ලබා දීමේ අරමුණින් එදා මේ පෝරිසාදයා පසේ බුදුරජාන් වහන්සේලා වැඩ ඉන්න තැන ගිනි මැලයක් ගැහුවා. ඒ රස්නින් උන්වහන්සේලාට තිබිච්ච අර සීතල නිසා ඇති වෙලා තිබිච්ච අපහසුතාවය නැති වුණා. අන්න ඒ පුණ්‍ය කර්මය නිසා තමයි පින්වත්නි එදා පොකුණ ඇතුලේ ජලයට වෙලා පෝරිසාදයට ඉන්න පුළුවන් කමක් ලැබුණේ. ජලයෙන් කිසිම බාධාවක් නොඋනේ. සීතලෙන් බාධාවක් නැහැ. පෝරිසාදයට උෂ්ණයෙන් බාධාවක් නැහැ. අඟුලිමාල හාමුදුරන්ටත් එහෙමයි. ඒ පුණ්‍ය විපාකය නිසා. මම මේ මෙතනදී ඔබට කිව්වේ පින්වත්නි මේ කායික වෙනස්කම් එකිනෙකාට සාපේක්ෂව වෙනස් වෙන්නේ ඒ එකිනෙකා කරන පින්කම් එකිනෙකාට වෙනස් නිසා. 100 දෙනෙක් ගත්තොත් 100 දෙනාම දුන්නු දාන පින්කම් 100 විදියක්. ඒ දන් දෙන වෙලාවේ තිබිච්ච මට්ටම් එක විදියක්. එතකොට විපාක ලැබෙන කොටත් ඊට අනුරූපීව තමයි පින්වත්නි විපාක සකස් වෙන්නේ. එතකොට මම මේ උදාහරණය ඔබට දැක්කුවේ පින්වතුනි අපේ භාග්‍යවතුන් වහන්සේට ශරීරයට ලැබුණ බොහොම විශේෂ ලක්ෂණ. භාග්‍යවතුන් වහන්සේට අතිශයින්ම ශෝභමාන ශරීරයක් තිබුණේ. ඒක අපේ ධර්මයේ තිබෙන කරුණු තුලින් විස්තර කරනවා මිසක් අපගේ මනසින් අපගේ සිතුවිලි වලින් මවන්නවත් පුළුවන් ශරීරයක් නෙවෙයි උන්වහන්සේට තිබුණේ. ඒ තරම්ම අතිශයින්ම ශෝභමාන ශරීරයක් භාග්‍යවතුන් වහන්සේට තිබුණේ. පිටුතුනි මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ කෙනෙකුට අහනකොට ඒ අය නොඑක් ආකාරයට සැක සංකා පහල කරනවා. භාග්‍යවතුන් වහන්සේට ඇත්තටම මේ වගේ ලක්ෂණ තිබුණද කියලා. මේවා හුදෙක් ග්‍රන්ථ ලියන්නන් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ අතිශයෝක්තියෙන් ලියපුවද? නෑ. ධර්මයේ හරි අවබෝධයෙන් හදාරන කෙනෙකුට එවැනි සිතුවිලි පහළ වෙන්නේ. ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ කියපු විදියට හදාරනවා නම් එහෙම සිතුවිලි පහළ වෙන්නේ. එහෙම පහළ වෙන්නෙම ධර්ම අවබෝධය නැති නිසා. පින්වත්නි අපේ භාග්‍යවතුන් වහන්සේ සංසාරේ මහබෝසතාණන් වහන්සේ නමක් වෙලා ඉන්නකොට දීපු දන් කරපු පින්කම් ටික බැලුවොත් අපට මාතෘකා ටිකවත් කතා කරලා නිමා කරන්න බෑ. මේ ලෝකේ යම් පින්කමක් තියෙනවනම් ඒ සියලුම පින්කම් පින්වතුනි අපේ මහබෝසතාණන් වහන්සේ සංසාරේ කරලා තියෙනවා. කොච්චරක් කරලා තියෙනවද? එක දානෙද දීලා තියෙන්නේ. නැත්නම් දාන 10ක් 15ක් 100ක් 200ක් නෑ පින්වත්නි. උදාහරණයක් දක්වලා තියෙන්නේ සතපුඤ්ඤ ලක්ෂණෙන් යුක්තයි කියලා. මොකද මේ උන්වහන්සේට තියෙන සතපුඤ්ඤ ලක්ෂණය කියන්නේ අනන්තේසු පන චක්කවාලේසු සබ්බේ සත්තා ඒකේක කම්මං සතක්කත්තුං කරෙය්‍යුං. අනන්ත සක්වලවල් වල ඉන්න අනන්ත සත්වයෝ. දැන් අපි අනන්ත සක්වලවල් ගැන අවබෝධයකුත් නැහැ. අනන්ත සක්වලවල් වල ඉන්න සත්වයෝ ගැන කොහොමත් අවබෝධයක් නැහැ. අපි ඉන්න භූමියේ පොළොවේ ඉන්න මේ කුඩා සතුන් කොච්චර ඉන්නවද කියලා අපි දන්නවද? තමන් ඉන්න තැන භූමි කොටසේ ඒ දන්නෙත් නැහැ. එහෙමනම් කොහොමද අපි අනන්ත සක්වලවල් වල ඉන්න අනන්ත සත්වය ප්‍රමාණය දන්නේ? අති විශාල සත්වය ප්‍රමාණයක් ඉන්නවා. ඒ සියලු සත්වයෝ අනන්ත සක්වලවල් වල ඉන්න අනන්ත සත්වයෝ එක පුණ්‍ය කර්මයක් පින්වතුනි 100 වරක් කළොත් මොනවා හරි පුණ්‍ය කර්මයක් 100 වරක් කරනවා.
පිඟුතුනි එහෙම අනන්ත සක්වලවල් වල ඉන්න අනන්ත සත්වයෝම 100 කළොත් එක පුණ්‍ය කර්මයක්. පිඟුතුනි ඒ සියලුම දාන ටික එකට එකතු කරලා ගත්තොත් මගේ භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි සසරේ පාරමිතා පුරනකොට ඒ සියලු සත්වයන්ගේ දාන ගොඩ එක ගොඩකට ගොඩ ගැහුවොත් ඒ ගොඩ වගේ 100 ගුණයක් අපේ මහබෝසතාණන් වහන්සේ සසරේ යම් පුණ්‍ය කර්මයක් තියෙනවා නම් ඒ සියලුම පුණ්‍ය කර්ම කරලා ඉවරයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට සත්පුඤ්ඤ ලක්ෂණෙන් යුක්තයි කියලා එහෙම කියනවා. එතකොට බලන්න ඒ තරම් මහා පිංකම් කරගත්තු මහා පුණ්‍යවන්තයෙකුට මෙවැනි ශරීර ශෝභාවක් ලැබෙනවා කියන එක පිළිබඳ යමෙක් සැක කරනවා නම් මම නම් හිතන්නේ ඔහු සැක කරන්නේ දානේ ආනිසංස ගැන. පිංකම් වල පුණ්‍ය විපාක ගැන. එහෙම නැත්නම් පෙර ජීවිත මතු ජීවිත පිළිබඳ සැක කරනවා. භාග්‍යතුන් වහන්සේට ඒ තරම් කාය බලයක්, කාය ශක්තියක්, උසස් රූප ශෝභාවක් ලැබුණේ ඊතරම්ම පිංකම් කරපු නිසා. දීඝනිකායේ ලක්ඛණ සූත්‍රයේ අට කතාව අරගෙන බලන්න. අපේ මහබෝසතාණන් වහන්සේ සංසාරේ කොච්චර දන් දීලා තියෙනවද කියලා. විශාල දාන උන්වහන්සේ දීලා තියෙනවා. ඒතර මම අද මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කාරණාවේ වෙනත් පැත්තක්. මොකද භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අපිට කවදාවත් කතා කරලා කෙලවරක් කරන්න බෑ. මොකද මේ කෙලවරක් කරන්න බෑ කියන්නේ? ඒක භාග්‍යතුන් වහන්සේ දීඝනිකාය සම්පසාදනී සූත්‍ර අට කතාවේ කියනවා. බුද්ධෝපි බුද්ධස්ස බණීය වන්නං කප්පම් පිච්චේ අඤ්ඤ මහා මභාසමානෝ කීයේත කප්පෝ චිරදීග මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් තුල පවතින ඒ ගුණ දන්නේ තවත් එවැනිම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වත්නි කල්පයක් පුරාවටම වෙන කිසිම දේශනාවක් කරන්නේ නැතුව බුදුගුණ විතරක් කිව්වා. භාග්‍යවතුන් වහන්සේට කල්පේ තිබෙන දින ගණනක් ඉවර වෙයි. හැබැයි උන්වහන්සේගේ බුදුගුණ දේශනාව අවසන් වෙන්නේ. ඒ තරම් මහා ගුණ සාගරයක් තියෙනවා. එනිසා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව පින්වතුනි අපට කවදාවත් හිතන්නවත් බෑ. ඒ නිසා තමයි අංගුත්තර නිකාය චතුත්තක නිපාතේ බුදුරජාන් වහන්සේ අචින්තේ සූත්‍රයේදී දේශනා කරන්නේ මේ ලෝකයේ අචින්ත්‍ය ධර්මයන් හතරෙන් පළවෙනිම එක තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳ හිතන්න එපා. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ හිතන්න එපා. මොකද යමෙක් හිතනවා නම් ඒ හිතන කෙනාට ලැබෙන ප්‍රතිඵල දෙකයි. එකක් උම්මත්තක වෙනවා. එහෙම නැත්නම් වෙහෙසකටපත් වෙනවා. ওই දෙක හැරෙන්න වෙන දෙයක් නැහැ. එhmenan බුදුරජාණන් වහන්සේ පිළිබඳව පින්වතුනි අපිට බොහෝ පැති තියෙනවා ධර්මයේ තිබෙන ප්‍රමාණයෙන් හිතන්න. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ධර්මයේ තිබෙන ප්‍රමාණය විතරක් හිතන්න. එතනින් එහා පැත්තට හිතන්න යන්න එපා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කර්මයක් අචින්ත්‍ය වූ විෂයක්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඒකෙන් කිව්වේ නෑනේ පව් කරාට පව් වෙනවා කියලා හිතන්න එපා. පින් කරාට පින් ලැබෙනවා කියලා හිතන්න එපා. එහෙම දේශනා කරේ නෑ. නමුත් භාග්‍යවතුන් වහන්සේ එතන කිව්වේ ඒ කර්මයේ තිබෙන ප්‍රමාණය අභිබවා හිතන්න යන්න එපා. එහෙම වුණොත් බොහෝ තැන් වරද්ද ගන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේගේ ගුණත් ආන් ඒ විදියයි.
එබනම් අද දේශනාව තුළ මම ඔබට විශේෂයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි කොහොමද අවබෝධ කරගන්නේ? මොකද අද කාලේ බොහෝ දෙනෙකුට පින්වතුනි නිවන් දකින්න ලොකු ඕනකමක් තියෙනවා. හැබැයි ඒ නිවන වෙනුවෙන් කළ යුතු දේවල්, ඒ නිර්වාණ අවබෝධය වෙනුවෙන් වැඩිය යුතු ධර්මතාවයන් පින්වත්නි බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව තිබෙන්නේ බොහොම අල්ප දැනුම. හැබැයි නිවන් දකින්න ලොකු ඕනකමක් තියෙනවා. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම සඳහන් කරනවා මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකයාට විතරයි නිවන් දකින්න පුළුවන් කියලා. අපි එහෙමනම් පළමුවෙන්ම ඉගෙන ගමු කොහොමද බුදුන් සරණ යන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේගේ සරණ අපි කොහොමද යන්නේ? මොකද බුදුරජාණන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකයා විතරයි මේ සංසාරයෙන් එතර වෙන්නේ. ඒ නිසාම තමයි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා පාඨයක් කියන්නේ. මම බුදුන් සරණ යමි. මොකද මේ බුදුන් සරණ යන ශ්‍රාවකයා තමයි නිවන් දකින්නේ. ඒ කෙනා තමයි භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගියපු ශ්‍රාවකයා වෙන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එහෙම නැති ශ්‍රාවකයෙකුට කවදාවත් නිවන් දකින්න බෑ. ඒක අංගුත්තර නිකායේ දෙවෙනි පොතේ සමන කියන සූත්‍රයේ 460 වෙනි පිටුවේ සමන කියන සූත්‍රයේ උන්වහන්සේ දේශනා කරලා තියෙනවා ඉදේව භික්කවේ පඨමෝ සමනෝ මෙහිම මහණෙනි පළවෙනි ශ්‍රමණයා ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ මෙහිම තමයි පළවෙනි ශ්‍රමණයා දෙවෙනි ශ්‍රමණයා තුන්වෙනි ශ්‍රමණයා හතරවෙනි ශ්‍රමණයා. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වෙන්නේ මේ ශාසනයේ විතරමයි. අන්‍ය ශාසනයක නෑ. ඒක සිංහ නාදං නදති කියලා භාග්‍යවතුන් වහන්සේ සිංහ නාදයක් කරනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ සරණ යනවා කියලා කියන්නේ මොකද්ද? කොහොමද අපි සරණ යන්නේ? පින්වතුනි මම මේක තේරුම් කරගන්න අපේ පින්වතුන්ට පුංචි උදාහරණයක් කියන්න. කෙනෙක් කාන්තාරයක ගමනක් යනවා. බොහොම වෙහෙසයි කාන්තාරේ. මේ මිනිසයාට අතරමඟ මිනිසෙක් හම්බ වෙනවා. මේ මිනිසයාගේ වෙහෙස කර බව දැකලා කියනවා ඔන්න ඔය පාරේ යන්න. යනකොට තිබෙනව ලොකු අඹ ගහක්. ඒ අඹ ගහයට හරි සෙවණයි. සිසිලසක් තියෙනවා. අඹ ගහේ ගෙඩිත් තියෙනවා. ඔබට කැමති වෙලාවක් විවේක අරගෙන නිදහස් වෙලා යන්න පුළුවන්. දැන් මේ මිනිසයාට සෙවණක් සරණක් ලබා ගන්න තමයි මේ අඹ ගහ තියෙන්නේ. දැන් මේ කාන්තාරයේ ඇවිදින මිනිස්සේ ඒ මිනිසයාට පින්වතුනි දැන් මේ අඹ ගහක් තියෙන තැනක් දැනගන්න ලැබුණා. හැබැයි මේ මිනිසයා ඔය කියපු තැනට යනකොට ඔය අඹ ගහ කපලා අඹ ගහ උතනින් අයින් කරලා අඹ ගහ තිබිච්ච තැනක්වත් හොයාගන්න නෑ. දැන් එතකොට අඹ ගහ එතන නැහැ. දැන් මේ මිනිසයාට ඔය අඹ ගහෙන් සෙවණ ලැබෙයිද? පිහිටක් ලැබෙයිද? සරණක් ලැබෙයිද? ලැබෙන්නේ නෑ. ඇයි? අඹ ගහ නැති නිසා. එතකොට අඹ ගහ තිබුණොත් තමයි මේ මිනිසයාට සෙවණ සරණ පිහිට ලැබෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවන් පාලා. භාග්‍යවතුන් වහන්සේ දැන් නැහැ. දැන් එතකොට
බුදුරජාණන් වහන්සේ නැත්තං උන්වහන්සේ පිරිනිවන් පාල නම් අපට කොහින්ද මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනින් සරණක් ලැබෙන්නේ? එහෙමනම් බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ ප්‍රතිඵලයක් නැති වෙනවනේ. දැන් සරණාගමනේදී දේශනා කරලා තියෙන්නේ පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුවෝ කොහොමද ලෝකයට සරණ වෙන්නේ? අතවා හිතේ පවත්තනේන අහිතාච්ච නිවත්තනේන සත්තානං භයං හිංසති බුද්ධෝ. හිතවත් දේ පවත්වාගෙන යෑමට අහිතාච නිවත්තේන අහිතවත් දේවල් නැවැත්වීමටත් සත්තානං භයං හිංසති සත්වයන්ගේ බය නැති කිරීමටත් උපකාර වන නිසා භාග්‍යවතුන් වහන්සේ සරණක් වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ සරණ වෙන්නේ අපිට අන්න ඒ විදියට. දැන් ඔය සරණ අපිට ලැබෙන්නේ බුදුහාමුදුරුවෝ හිටියොත්නේ. භාග්‍යවතුන් වහන්සේ නැත්තම් ඔය සරණ අපට ලැබෙන්නේ. එවනම් පින්වත්නි, අද මේ ධර්ම කාරණාව තුලින් මම අපේ පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය කාරණාව. මොන කාරණාවද? බුදුරජාණන් වහන්සේගෙන් කොහොමද අපි සරණ ලබා ගන්නේ? භාග්‍යවතුන් වහන්සේගෙන් කොහොමද අපට සරණ ලැබෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ නැත්තම් කොහොමද අපට සරණ ලැබෙන්නේ? පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ නෑ කියලා සිතුවිලි මාත්‍රයකින්වත් පින්වතුනි හිතන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ මොන වගේ කාලයක්ද? බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ මොන වගේ කාලයක්ද? ඒ කාරණාව මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොතේ බහුධාතුක සූත්‍ර අට කතාවේ මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ පහළවීමත් සමගම ශේස්ත්‍ර ග්‍රහණය කළා. ඒ කියන්නේ වෙන කිසිම පසේ බුදුරජාන් වහන්සේ නමකටවත් භාග්‍යවතුන් වහන්සේ නමකටවත් උපදින්න තියෙන අවස්ථාව නැති කරා. අපේ භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙනකොටම ඒ සියල්ලක්ම නැවැත්තුණා. එක කියනවා අඤ්ඤස්ස බුද්දස්ස උප්පත්ති නිවාරිතාව හෝති. අන්‍ය බුදුවරුන්ගේ උප්පත්තිය නැවැත්තුවා. ඒකට තමයි කියන්නේ ක්ෂේත්‍ර ග්‍රහණය කළා. මෙතන කියනවා පින්වතුනි විශේෂ කරුණක්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ මොන කාලයටද? එතන කියනවා පරිනිබ්බාන කාලතෝ පට්ඨාය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු කාලේ පටන් යාව සාසප මත්තා ධාතු තිට්ඨති. යම් තාක් අබ ඇටයක් තරම් ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවද ඒ තාක් බුද්ධෝත්පාද කාලයයි. එතන කියනවා අබ ඇටයක් තරම් සාසප මත්තාය, අබ ඇටයක් තරම් ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවද තාව පච්චාති න වේදිතබ්බා. මේ බුද්ධෝත්පාද කාලෙන් පසුව කියලා හිතන්න එපා කියලා කියනවා. අබෑටයක් තරම් ධාතුන් වහන්සේ නමක් හෝ වැඩ ඉන්නවා නම් ඒ කාලය දැන් මේ බුද්ධෝත්පාද කාලෙන් පසු කාලය කියලා හිතන්න එපා කියලා කියනවා. එතන විශේෂ කරුණක් කියනවා පින්වත්නි, ධාතුසු හි තිතාසු බුද්ධා තිතාව හොಂತಿ. ඒ අබෑටයක් තරම් ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කියලා කියන්නේ බුද්ධා තිතාව හොಂತಿ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන සංකේතයයි. ඔන්නය වචනය ඊටාම වැදගත් මේ බුදුන් සරණ යන ශ්‍රාවකයාට. නිවන් දකින්න කැමැත්තක් තියෙන,
නිවන් දැකීමේ අවශ්‍යතාවයක් තියෙන ශ්‍රාවකයන්ට වැදගත්ම වචනයක් තමයි පිංහුතුනී වචනේ. ධාතුසුහි ටිතාසු ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවද බුද්ධහා ටිතාව හොන්ති බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන එක එතනින් කියන්නේ. ඒ කියන්නේ ධාතුන් වහන්සේලා කියලා කියන්නේ පින්වත්නි හුදෙක්ම ධාතුන් වහන්සේලා නෙවෙයි භාග්‍යතුන් වහන්සේ. ඒ කාරණාව පින්වතුනි අපි අතීතයේ පැරැන්නන් ඒ විදියට හිතලා කරලා තියෙනවා. බුදුහාමුදුරන්ගේ පිරිනිවන් පෑවෙන් පස්සේදී පහළ වෙච්ච ශ්‍රාවකයෝ අතීතයේ හිටපු ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් ඒක ඒ විදියට කරලා තියෙනවා. එක උදාහරණයක් කියනවා නම් ධාතු වංශයේ තියෙනවා මේ මහා නාග රජතුමාගේ කාලේ ලලාට ධාතුන් වහන්සේ මේ ලංකාවට වැඩම වන්නේ. ලලාට ධාතුන් වහන්සේ වැඩම වනකොට මේ මහා නාග රජතුමා ලලාට ධාතුන් වහන්සේව වන්දනා කරන්නේ කොහොම කියලාද? නමාමි වීර පාදේතේ චක්ඛංකිත තලේ සුබේ වන්දිතේ නර දේවේහි අමතං දේහි වන්දිතේ. බලන්න පින්වතුනි බුදුරජාන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ රජතුමා මොන වචනින්ද? මහා වීරයන් වහන්සේ කියලා. භාග්‍යතුන් වහන්සේ ආමන්ත්‍රණය කළේ මහා වීරයන් වහන්සේ කියලා. බලන්න පින්වතුනි ඒ රජතුමා ධාතුන් වහන්සේ වඳිනවා කියන වචනයක්වත් කිව්වේ නෑ. මට මේ කාරණාව උදාහරණ ගණනාවකින් පෙන්වන්න පුළුවන්. අපි ඉදිරියට ඒ කාරණාවල් තරමක් දුරට සාකච්ඡා කරමු. මොකද මේ කරුණු සම්බන්ධයෙන් මේ දක්වන උදාහරණ එක තැනක තැන් දෙකක සඳහන් වෙන ඒවා නෙවෙයි. මේකට මේ කියන හැම කාරණාවක් සම්බන්ධයෙන්ම පින්වත්නි උදාහරණ ගණනාවක් පෙන්වන්න පුළුවන්. ඒ තරමටම කරුණු කාරණාවල් මේ හැම කාරණාවක් සම්බන්ධයෙන්ම ධර්මයේ තිබෙනවා. නමුත් මම මේ කාරණාව අපේ පින්වතුන්ට මේ දේශනා කරන්නේ අද බොහෝ දෙනෙකුට උපදවා ගන්නට අපහසු උපදව ගන්නට බැරි වෙලා තිබෙන කරුණු සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මේ ධර්මයේ තිබෙන ප්‍රමාණයෙන් ඔබට පැහැදිලි කරන්න. මොකද බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බුදුහාමුදුරුවෝ දැන් නැහැ. අපි බුද්ධ පූජාව මෙච්චර ලොකුවට තියන්නේ මොකටද? අපි මේ තරම් බුදුරජාන් වහන්සේට පුද පූජා පවත්වන්නේ ඇයි? මේ වගේ බොහොම වැරදි මතවාද, වැරදි දේවල් සමහර වෙලාවට ප්‍රකාශ කරමින් නිවන් දකින්න උත්සාහ කරනවා. පිටුතුනි ප්‍රකාශයට පවා බොහෝ අකුසල් සිද්ධ වෙනවා. අන්න ඒ කාරණාව වටහා ගන්න පුළුවන් පිරිසට ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාවක් තියෙන පිරිසට මේ කාරණාවල් මූලාශ්‍ර සහිතව මම පෙන්වලා දෙන්නේ එකයි. අපේ පින්වතුන්ට මේ මූලාශ්‍ර පෙරරලා නැවත මේ කාරණාවල් පරීක්ෂා කරලා බලන්න පුළුවන් නිසා. දැන් මම සඳහන් කරා දැන් එතනදි කියනවා ඒ බහුධාතුක සූත්‍ර අට කතාවේදී කියනවා බුදුරජාණන් වහන්සේගේ අබෑටියක් තරම් ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් ඒ තාක් කාලයක් බුද්ධෝත්පාද කාලයයි. ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන එකයි. ওই කාරණාව පින්වතුනි භාග්‍යතුන් වහන්සේ බුදු මොවින් දේශනා කරලා තියෙනවා. කොහොමද? දීඝනිකායේ දෙවෙනි පොතේ මහා පරිනිබ්බාන සූත්‍රයේ 242 වෙනි පිටුවේ මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතන කියනවා තථාගතයන්න් වහන්සේගේ අන්තිම වචනේ භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ ආනන්ද හාමුදුරන්ට කියන්නේ. ආනන්ද හාමුදුරන්ට කියනවා සියාකෝ පනානන්ද තුම්හාකං ඒවමස්ස. ආනන්ද නුඹට මෙන්න මෙහෙම සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන්. අතීත සත්තුකම් පාවචන. මේ පෙළ වචනේ දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා. නත්තිනෝ සත්තා. දැන් ශාස්ත්‍රුන් වහන්සේ නැහැ.
නුඹට එහෙම සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන් කියලා දැන් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට කියනවා. ඇත්තටම මට නම් හිතෙන්නේ මේ කාරණාව ආනන්ද හාමුදුරන්ට කිව්වට ඇත්තටම ආනන්ද හාමුදුරන්ට කිව්වට ওই කාරණාව භාග්‍යවතුන් වහන්සේ අරමුණු කළේ අනාගතේ පහළවන බුදුන් සරණ යන ශ්‍රාවකයන්ව. අපි වගේ අයවයි මේ වාක්‍යයෙන් අරමුණු කළේ. ආනන්ද හාමුදුරන්ට ඒ වෙන සිතුවිලි මාත්‍රයක්වත් උපදින කෙනෙක් නෙවෙයි. නමුත් ආනන්ද හාමුදුරන්ට මේ කාරණාව දේශනා කරේ අපට අනුකම්පා කරලා. මොකද අදටත් අපිටත් හිතිනේ ඕකමනේ. නත්තිනෝ සත්තා දැන් බුදුහාමුදුරුවෝ නෑ. එහෙමනම් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න ඕනේ නෑනේ. අපි භාග්‍යවතුන් වහන්සේගේ සරණ යනවා කියලා කියන්න ඕනේ නෑනේ. එහෙම නෑ පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන විදිය ගැනයි අද මම මේ ඔබට දේශනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි ස්කන්ධ වශයෙන් පිරිනිවන් පෑවා. කෙලෙස් පරිනිර්වාණය බෝධිමූලයේදී සිද්ධ වුණා. ස්කන්ධ පරිනිර්වාණය උපවත්තන සල්ලුවිනේදී සිද්ධ වුණා මල්ල රජ දරුවන්ගේ. හැබැයි ධාතු පරිනිර්වාණය තාමත් තියෙනවා. තාම ධාතු පරිනිර්වාණය සිද්ධ වුණේ නැහැ. ඒ ධාතු පරිනිර්වාණය උණයින් පස්සේදී තමයි පින්වතුනි අබුද්ධෝත්පාද කාලය වෙන්නේ. ඒ තාක් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. මම ඒක අර බහුධාතුක සූත්‍ර අට කතාවෙන් අපේ පින්වතුන්ට පැහැදිලි කරේ. එවනම් බුදුරජාන් වහන්සේ බුදුමුවින් කියන ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද බුදුහාමුදුරුවෝ නෑ. නුඹට එහෙම සිතුවිල්ලක් ඇති වෙයි. මේ ධර්මයේ දේශනා කරපු භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් පෑවා. නුඹට එහෙම හිතෙයි. භාග්‍යවතුන් වහන්සේ කියනවා ආනන්ද නකෝ පනේතං ආනන්ද ඒවං දට්ටබ්බා. ආනන්ද එහෙම දකින්නවත් හිතන්නවත් එපා කිව්වා. දැන් ඔතන පින්වතුනි ඔය දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රයේ බොහෝ දෙනෙක් ඔන්න ඔය කොටස මග හැරලා ඊළඟට තියෙන වාක්‍ය නම් ගොඩක් දෙනෙක් කියනවා අපට අහන්න ලැබිලා තියෙනවා. බොහෝ දෙනෙක් කියනවා අහන්න දකින්න ලැබිලා තියෙනවා. බොහෝ දෙනෙක් මේ වාක්‍ය දන්නවත් ඇති. මොකද්ද මේ වාක්‍ය? ඔන්න ඊළඟ වාක්‍ය කියනවා යෝකෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තෝ සෝවෝ මමච්චයේන සත්තාති. ඔන්න පළවෙනි වාක්‍ය මං ඉස්සෙල්ලා කිව්වෝ. දැන් දෙවෙනි වාක්‍ය. දෙවෙනි වාක්‍ය තමයි ආනන්ද මා විසින් දේශනා කරන ලද පනවන ලද ධර්මීය විනය මගින් පස්සේදී ශාස්ත්‍රූ කොට සලකන්න. පින්වතුනි මෙතන තිබෙන්නේ වාක්‍ය දෙකක්. මම ඒක දෙකක් කියන කාරණාව අපේ පින්වතුන්ට පැහැදිලි කරන්න. මොකද බොහෝ දෙනෙක් අර උඩ කොටස අත්හැරලා තමයි යට කොටස විතරයි වැඩිපුර ප්‍රකට කරන්න උත්සාහ කරන්නේ. මොකද අර උඩ කොටස තිබෙන අදහස ඒකේ ගැඹුර වටහා ගන්න බැරි නිසා වෙන්නේ නැති. මෙතන තිබෙන්නේ වාක්‍ය දෙකක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අදහස් දෙකක්. මම මේ අදහස් දෙකක් කියන කාරණාව අපේ පින්වතුන්ට පෙන්වලා දෙන්න. මම මේකට උදාහරණයක් ගන්නම්. දැන් අපි ගමු පළවෙනි වාක්‍යය. පළවෙනි වාක්‍යයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නෑ කියලා හිතන්න එපා කියලා ආනන්ද හාමුදුරන්ට කියපු එක. මම මේකට උදාහරණයක් කියන්න. ඔන්න මට ඕනකමක් ඇති වෙනව බුද්ධ උපස්ථානයක් කරන්න. දැන් මට භාග්‍යවතුන් වහන්සේට උපස්ථානයක් මම මොකද අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේට යම් කිසි කෙනෙක් උපස්ථාන කරනවා නම් මෙන්න මේ තරම් මහත්ඵල මහානිසංස ලැබෙනවා කියලා බොහෝ කතා ඔන්න මං අහලා තියෙනවා. ඒ නිසා දැන් මට ඕනකමක් ඇති වෙනවා ඒ ආනිසංස ටික ලබා ගන්න මට බුද්ධ උපස්ථානයක් කරන්න. දැන් බුදුහාමුදුරුවෝ දැන් අර වාක්‍යයට අනුකූලව ගත්තොත් මෙහිම අද කාලේ බොහෝ දෙනෙක් හිතන විදියට මගෙන් පස්සේදී ශාස්ත්‍රූ කොට සලකන්න ධර්මීය විනය මා විසින් දේශනා කරන ලද පනවන ලද ධර්මීය විනය
මගෙන් පස්සේදී ශාස්ත්‍රෝ කොට සලකන්නේ. එතකොට අර පළවෙනි වාක්‍ය කියපු එකම නම් දෙවෙනි වාක්‍යයේ තියෙන්නේ පින්වත්නි එහෙමනම් අපිට ශාස්ත්‍රූවරයන් වහන්සේ හැටියට සලකන්න වෙන්නේ ධර්ම රත්නය නම් දැන් මට බුද්ධෝපස්ථානයක් කරන්න ඕන මට බුද්ධෝපස්ථානයක් කරන්න වෙන්නේ පින්වතුනි ධර්ම රත්නයට. ඒතකොට ධර්ම රත්නයට මම කොහොමද බුද්ධෝපස්ථානය කරන්නේ? එහෙමනම් මම ත්‍රිපිටක පොත් ටික තියලා ඒ ත්‍රිපිටක පොත් ටිකට පූජාවක් කරන්න ඕන. එහෙම නැත්නම් ධර්මදේශකයන් වහන්සේ ධර්ම රත්නය හැටියට හඳුන්වනවා. එහෙමනම් බුදුහාමුදුරන්ට කරන අර උපස්ථාන ටික මම දේශකයන් වහන්සේට කරන්න ඕන. පින්වත්නි, ওই දෙකෙන් එකක්වත් නෙවෙයි. මට බුද්ධෝපස්ථානයක් කරගන්න ඕන නම් ඒ බුද්ධෝපස්ථානය මට කරගන්න තියෙන්නේ ධාතුන් වහන්සේලා ළඟට ගිහිල්ලා. එතනයි බුදුරජාණන් වහන්සේ ජීවමාන සංඥා උපදවා ගන්න පුළුවන් අවස්ථාවක් හැටියට තියෙන්නේ. ඒ වුණාම පළවෙනි වාක්‍ය අදහස මම ඔය උදාහරණයකින් කිව්වේ එකයි. දැන් මට බුද්ධෝපස්ථානයක් කරගන්න ඕන. ඒතකොට මම මේ බුද්ධෝපස්ථානය කරගන්න දැන් භාග්‍යතුන් වහන්සේ වෙනුවට වන්දනා කරන්නට ඕන ස්ථාන තුනක් තියෙනවා. ශාරීරික, පාරිභෝගික, උද්දේශික. ඔය ක්‍රම තුනෙන් අපිට පුළුවන් ස්ථානයකට ගිහිල්ලා ජීවමාන සංඥාවෙන් බුද්ධෝපස්ථානය කරනවා. එතකොට එතනදී පින්වතුනි අපි ඇති කරගන්න ඕන බුදුරජාන් වහන්සේ නෑ කියන සංඥාව නෙවෙයි. මොකද නැත්තම් අපේ පූජාවල් කොහොමද බාරගන්නේ? වැඩ ඉන්නවා කියන සංඥාව. ඔන්න පළවෙනි වාක්‍යයට මම උදාහරණයක් දුන්නේ. දැන් දෙවෙනි වාක්‍යයට උදාහරණයක් දෙනවා නම් දැන් දෙවෙනි වාක්‍යයේදී කිව්වා මගෙන් පස්සේදී ධර්ම විනය ශාස්ත්‍රෝ කොට සලකන්න. පිටුතුනේ දැන් මට ඔන්න ධර්ම ගැටලුවක් ඇති වෙනවා. මට ධර්ම ගැටලුවක් ආවම අර මං පළවෙනි වාක්‍යයේදී කියවනේ බුදුරජාන් වහන්සේ ජීවමාන සංඥාවෙන් වැඩ ඉන්නේ ධාතුන් වහන්සේ කියලා. ධාතුන් වහන්සේ තමයි භාග්‍යතුන් වහන්සේ. දැන් මට මේ ධර්මයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා. මම මේ ප්‍රශ්නේ ලියා ගන්න මට පුළුවන් කමක් තියෙයිද ධාතුන් වහන්සේලා ළඟට ගිහිල්ලා? මට පුළුවන්කමක් තියෙයිද ওই ප්‍රශ්නේ ලියා ගන්න බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා? මට පුළුවන්කමක් තියෙයිද ওই ප්‍රශ්නේ ලියා ගන්න උද්දේශික ස්ථානයකට ගිහිල්ලා? බෑ. එතනින් අර 100% අනුග්‍රහයක් නොලැබෙන වාමයි කියලා නෙවෙයි. දැන් ඒ වගේ ස්ථානයකට ගිහිල්ලා යම්කිසි අදිෂ්ඨානයක් කළොත් නොවැටහෙන ධර්ම කාරණාවක් මට මේක වැටහෙන්නේ මට ඔබ වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය මට අනුකම්පා කරලා මට මේ ධර්ම කාරණාව වටහා ගන්න ප්‍රඥාව ලැබේවා කියලා එහෙම පිහිටක් ලැබෙනවා. හැබැයි මම රුවන්වැලි මහා සෑය ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මට මෙන්න මෙහිම ධර්ම ගැටලුවක් තියෙනවා. ඔබ වහන්සේ දැන් මට විසඳලා දෙන්න. එතකොට ඒ ධාතුන් වහන්සේ වැඩම කරලා ඔබට ඒ ප්‍රශ්නේ විසඳන්නේ නැහැ. මම මේ දෙවෙනි වාක්‍යයට උදාහරණයක් කිව්වේ ඒකයි. මට ඇති වෙන ධර්ම ගැටලුව විසඳ ගන්න මම යන්න ඕන කොතනටද? ධර්ම රත්නිය ළඟට. ඒ කියන්නේ ත්‍රිපිටකයේ අට කතාව ඒ පරිවාර ග්‍රන්ථ වලින් තමයි මගේ ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන්නේ. ඒ නිසා තමයි ඒ අර්ථයෙන් තමයි පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කිව්වේ මා විසින් දේශනා කරන ලද පනවන ලද ධර්මීය විනය නුඹලා ශාස්ත්‍රෝ කොට සලකන්න. එතකොට මට පූජාවක් කරගන්න නම් ධාතුන් වහන්සේලා ළඟට යන්න ඕන. මට ධර්ම ගැටලුවක් විසඳ ගන්නම් අර දැන් බුදුහාමුදුරු වැඩ හිටපු කාලේ ධර්ම ගැටලු විසඳනකොට භාග්‍යතුන් වහන්සේගේ ළඟට යන්න පුළුවන් කමක් ලැබුණ බොහෝ දිනෙකට. ඒ වගේ මට දැන් අර පූජාවක් පවත්වන ස්ථානෙට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. මට ඒකට ධර්මයෙන් තමයි පින්වත්නි ඒ ප්‍රශ්නය විසඳ ගන්න තියෙන්නේ. මෙන්න මේ කාරණාවල් දෙක ඔය ක්‍රමයටයි පින්වත්නි තේරුම් කරගන්නට ඕන. එහෙම තේරුම් කරගත්තම අර පළවෙනි වාක්‍ය පින්වත්නි අපට අත්හැරෙන්නේ. එමනම් පළවෙනි වාක්‍යයෙන් මම ඔබට කිව්වේ බුදුරජාණන් වහන්සේ නෑ කියලා හිතන්න එපා. දෙවෙනි වාක්‍යයෙන් මම කිව්වේ ඒක භාග්‍යතුන් වහන්සේම දේශනා කරලා තිබෙන්නේ. දෙවෙනි වාක්‍යයෙන් කිව්වේ
භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මයේ විනය උන්වහන්සේ දේශනා කරපු දේශනාව ශාස්ත්‍රූ කොට සලකන්න. එතන ශාස්ත්‍රූ කොට සලකන්න කිව්වේ අර අපිට තිබෙන මේ මාර්ගයේ වඩන විදිය පිළිබඳව හැම කාරණාවක්ම උන්වහන්සේ දේශනා කරලා තිබෙනවා පින්වත්නි. ඇත්තටම ධර්මයේ සම්බන්ධයෙන් එක අදහසක් ප්‍රකාශ කරනවා නම් අපිට යම් ධර්ම ගැටලුවක් ආවා නම් පින්වත්නි ඒ සියලුම ධර්ම ගැටලු ඊටාම හොඳින් භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ තුල විසඳලා තියෙනවා. අපට අමුතුවෙන් අපේ අදහසක් ප්‍රකාශ කරන්න තියෙන ඉඩ ඊටාම අඩුයි. ඒක දශම ස්ථානයක තියෙන වගේ පින්වතුනි ඒ තරමට ඊටාම අඩුයි අපේ අදහස ප්‍රකාශ කරන්න තිබෙන අවස්ථාව. නැත්තම් සියලුම ප්‍රශ්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසඳලා තියෙනවා. ඒ කියන්නේ අද කාලේ නොඑක් දිනාට තියෙන නොඑක් ප්‍රශ්න. දැන් එක උදාහරණයක් ගත්තොත් බුදුරජාණන් වහන්සේට අපි ගත්තොත් වඳින විදි කොහොමද? වඳිනකොට අත් දෙක තබා ගන්න ඕන විදිය කොහොමද? දානය සාංගික වෙනකොට කීනමක් වඩම්වන්න ඕනද? මේවා පින්වතුනි ගණන් එක්කම කියලා දීලා තියෙන ධර්මයේ. ඊළඟට තව උදාහරණයක් හැටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේට මස් මාළු පූජා කරන්න හොඳද? බුද්ධ පූජාවට මස් මාළු තියන්න හොඳද? දැන් මම කියන්නේ අද කාලේ ගොඩක් දෙනෙකුට සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ එන මේ ගැටලු. පින්වතුනි ඔය ගැටලු පවා මේ ධර්මයේ විසඳලා තියෙනවා. ඒවට පවා කරුණු මේ ධර්මයේ සඳහන් කරලා තිබෙනවා. පින්වත්නි ඒ තරමටම මේ ධර්මය පරිපූර්ණයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ 90 අනදිකං මේ ධර්මය අඩුත් නෑ වැඩිත් නෑ සබ්බාකාරං පරිපූර්ණං සියලු ආකාරයෙන් පින්වතුනි පරිපූර්ණයි. පරිපූර්ණයි කියලා විතරක් නෙවෙයි සියලු ආකාරයෙන් පරිපූර්ණයි. අඩුපාඩුවක් නෑ. මේක අඩුයි කියලා එකතු කරන්න දෙයක්වත් නෑ. වැඩි කියලා ඉවත් කරන්න දෙයක්වත් නෑ. ඒ තරමටම මේ ධර්මය පිරිසිදුයි. එතකොට අර පළවෙනි කොටස අපි පින්වතුනි මේකේ තේරුම් කරගමු. පළවෙනි කොටස තමයි කොහොමද අපි මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන සංඥා උපදව ගන්නේ. දැන් බොහෝ දෙනෙක් ජීවමාන භාග්‍යවතුන් වහන්සේ කියලා වචනෙන් කියනවා. ඒක බොහෝ වෙලාවට මේ සුතමීය ඥානයකින් ලැබිච්ච දෙයක්. ඒක අඩුම තරමේ චින්තාමය ඥානයකින්වත් ගොඩක් දෙනෙක් හිතලා නැහැ. Tamante ඒ කාරණාව වැටහිලා නැහැ. හැබැයි මොවින් කියනවා බුදුහාමුදුරෝ ජීවමාන භාග්‍යවතුන් වහන්සේට අපි පුද පූජා පැවැත්වුවා කියලා ওই වචනේ ඕන තරම් අහන්න ලැබිලා තිබෙනවා. හැබැයි ඊටාම අතලොස්සයි ඒ වචනයට අනුකූලව භාග්‍යවතුන් වහන්සේට පුද පූජා පවත්වන්නේ. අපි ඒ කාරණාව අද මේ ධර්මානුශාසනාව තුළ පින්වත්නි සාකච්ඡා කරගමු. කොහොමද මේ කාරණාව අපි තේරුම් කරගන්නේ කියලා. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ කොහොමද භාග්‍යවතුන් වහන්සේට පුද පූජා පවත්වලා තියෙන්නේ? මේ කාරණාව අපි බොහෝ උදාහරණ මේකට පනවන්න පුළුවන්. ධර්මයේ ඕන තරම් උදාහරණ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු විදි පිළිබඳ මම මේ දේශනාව දීර්ඝ වෙන නිසා මම ඒ කාරණාවල් එකතු කරන්නේ නැහැ. මොකද ඒවා ඕන තරම් අපේ පින්වතුන් අහලා තියෙනවා. අනේපිඩු සිටුතුමා, විශාඛා උපාසිකාව, ඊළඟට බිම්බිසාර රජතුමා මේ ආදී වශයෙන් බොහෝ පිරිස් ඇවිල්ලා බුද්ධ උපස්ථාන කරපු විදි පිළිබඳ අපි ඕන තරම් කරුණු කාරණා අහලා තියෙනවා. නමුත් මම මෙතනදී ඔබට දේශනා කරන්නේ බුදුහාමුදුරෝ වැඩ ඉඳෙද්දී බොහෝ දෙනෙක් ඉඳලා තියෙනවා පින්වත්නි ජීවමාන සංඥාවෙන් බුද්ධ උපස්ථාන කරපු අය. බුදුහාමුදුරෝ වැඩ ඉඳෙද්දී අර ජීවමාන සංඥා උපදවාගෙන බුදුහාමුදුරන්ට නෙවෙයි. අර අපි කලින් කතා කළා වගේ ධාතුන් වහන්සේලා උදෙසා බුදුහාමුදුරෝ වෙනුවට වෙන ස්ථානවල ජීවමාන සංඥාවෙන් පින්වත්නි බුද්ධ උපස්ථාන කරපු අවස්ථා තියෙනවා. ඒක එක උදාහරණයක් කියනවා නම් පින්වත්නි අපදාන පාළියේ පළවෙනි පොතේ පුලින තූපිය තෙරුන් වහන්සේගේ කතාව 228 වෙනි පිටුවේ තියෙන්නේ පුලින තූපිය තෙරුන් වහන්සේගේ කතාව. මේකෙදි පින්වතුනි
මෙතන විශේෂ කතාවක් ඇත්තටම වෙන්නේ මම ඊටාම කෙටියෙන් මේ කාරණාව සඳහන් කරන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා පවුලක 7 හැවිරිදි කුමාරයෙක් පින්වත්නි රහත් වෙනවා. ඒ කුමාරයා රහත් වෙන්නේ අම්මයි තාත්තයි දෙන්න ගෙදර බුදුරජාණන් වහන්සේගේ මේ පපටික ධාතු කියන්නේ භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයේ ලැබපු බෝධිමූලේ පපටික ධාතු බෝධි පප්පටිකං ගයිහං සොන්න තූපං අකාරයුම්. ඒ කියන්නේ බෝධින් වහන්සේගෙන් ගිලිහුණ පොතු අරගෙන රන් සෑයක් හදලා සොන්න තූපං අකාරයුම් රන් සෑයක් හදලා පින්වත්නි ඒ ගෙදර අර පුලිනතෝපිය කුමාරයා ඉන්න ගෙදර සායං පාතං නමස්සන්ති සක්්‍ය පුත්තස්ස සම්මුඛා බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපිට ඉන්නෝ වගේ. පින්වත්නි බලන්න මේ ධර්මයේ කොච්චර ਸਰව සම්පූර්ණද කියන එක ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. එතන කියනවා උදේ හවා ඒ ගෙදර අර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබපු බෝධියෙන් වැටිච්ච පොතු ගෙදර ගෙනල්ලා රත්තරනින් සෑයක් හදලා ඒ සෑයේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඒ පපටික ධාතු තැන්පත් කරලා ඒ ගෙදර ඒ දෙමව්පියෝ පින්වත්නි ඒ ධාතුන් වහන්සේට වන්දනා කරනවා හරියට මොන වගේද? සක්්‍ය පුත්තස්ස සම්මුඛා බුදුරජාණන් වහන්සේ ශාක්‍ය පුත්‍රයන් වහන්සේගේ ඉදිරිපිට ඉන්නා වගේ කියලා හිතලා තමයි පින්වත්නි මේ උපස්ථාන කරලා තියෙන්නේ. උදේ හවා උපස්ථාන කරලා තියෙනවා. දැන් ওই සමහර ගෙවල් වල උදේ හවස බුදුන් වදින්නේ. අන්න ඒ විදිහට මේ ගෙදර උපස්ථාන කරලා තියෙනවා. ඕක බලාගෙන හිටපු මේ 7 හැවිරිදි කුමාරයා පෙර જાතිය කරපු වන්දනාවක පුණ්‍ය කර්මී නිසා ඒ වෙලාවෙම රහත් වෙනවා. දැන් මේ කතාව තමයි මෙතන තිබෙන්නේ. නමුත් මෙන්න මේ කොටස අපේ මාතෘකාවට ඉතාම වැදගත්. ඒ නිසයි මම මේ මාතෘකාවට මේ කාරණාව එකතු කළේ. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී පවා පින්වත්නි බුදුරජාණන් වහන්සේට ජීවමාන සංඥාවෙන් බොහෝ දෙනෙක් උපස්ථාන කරලා තියෙනවා. මොකද හේතුව බුදුහාමුදුරුවෝ පින්වතුනි දවසකට එක වේලයි දන්වල දන්නේ. බුදුරජාණන් වහන්සේ පින්වතුනි හැම කෙනෙකුටම ගිහිල්ලා මුණ ගැහෙන්නත් බෑ. නමුත් බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලේ කොයිතරම් මිනිස්සු හිටියද? ඔය හැම කෙනෙකුටම බුදුරජාණන් වහන්සේට දන් දෙන්න බෑ. උන්වහන්සේ වැඩ හිටිය අවුරුදු 45යි. එතකොට දින 365ව 45ක් වැඩි කරලා බලන්න ඒ ප්‍රමාණයට විතරයි බුදුරජාණන් වහන්සේට දන් දී ගන්න අවස්ථාවක් ලැබුණේ. එතකොට තව කොච්චර පිරිස හිටියද භාග්‍යතුන් වහන්සේට දන් පැන් පූජා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අර එක්තරා බමුණෙක් දවසක් අන්ධක වින්ද කියන බමුණා බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් යනවා එක මාසයක්ම මට මතකයි මාසයක්ම භාග්‍යවතුන් වහන්සේගේ පස්සෙන් යනවා ගැල් 500ක ආහාර ද්‍රව්‍ය පුරවගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දාන ටිකක් දෙන්න. දවස ගානේ ඒ වඩින මාර්ගයේ දවස ගානේ හැමදාම දන් දෙන පිරිසක් ඉස්සරහා ඉන්නවා. ඒ නිසා මේ පිරිසට මේ අන්ධක වින්ද බ්‍රාහ්මණයට දානේ දී ගන්න බැරි වුණා. අන්තිමට මාසයකට පස්සේ බැරිම තැන ගිහිල්ලා බමුණා ආනන්ද හාමුදුරන්ට කියන ස්වාමීනි මම ඔබ වහන්සේලාගේ පස්සේ මාසයක් ආවා. අනේ ස්වාමීනි මට අඩුම තරමේ ඔබ වහන්සේලාට මේ හකුරුත් එක කැඳ ටිකක්වත් පූජා කරගන්න අවස්ථාව දෙන්න කියලා. ආනන්ද හාමුදුරේ කාරණාව භාග්‍යතුන් වහන්සේට මතක් කරාම භාග්‍යතුන් වහන්සේ ඒකට අවසර දුන්නා. බලන්න ඉහිම පින්වතුනි දන් දුන්නේ පිරිස. හැබැයි හැම කෙනෙකුටම බුදුහාමුදුරන්ගේ ළඟට ගිහිල්ලා දන් පැන් පූජා කරගන්න බැරි වුණා. ඒ පිරිස මොකද කළේ? බුදුරජාණන් වහන්සේ දවසක් ආනන්ද හාමුදුරුවන්ගෙන් නගපු ප්‍රශ්නයක් නිසා. මොකද ආනන්ද හාමුදුරුවෝ දවසක් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ ජේතවනාරාමයෙන් එළියට වැඩියෙන් පස්සේදී බොහෝ දෙනෙක් ඉනවා තෙල් කියන්නේ මල් අරගෙන ඔබ වහන්සේට පුදු පූජා පවත්වන්න. ඒ පිරිස ස්වාමීනි ඒ මල් මේ තැන් වල තියලා යනවා. ස්වාමීනි අපි ඕන්ට වන්දනාමාන කරන්න වැඩපිළිවෙලක් හදමු කිව්වා. ඒ ඉල්ලීමට ගරු කරලා භාග්‍යතුන් වහන්සේ
පාරිභෝගික ධාතුන් වහන්සේ පළවෙනියටම අනුමත කරනවා. ඒ ධාතුන් වහන්සේලාගේ පොතු තමයි අර ගෙදර ගෙනල්ලා වන්දනා කරේ. ඒ කියන්නේ ආනන්ද බෝධිය රෝපණය කරනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මේ බෝධීන් වහන්සේට වන්දනාමාන කරන්න පුළුවන් කියලා. ඒ වන්දනාමාන කරන කෙනාට පින් වැඩෙනවා කියලා එන්න ඒ පැනවීමත් සමග තමයි පින්වත්නි බොහෝ දෙනෙක් ඒ කාලේ අර වගේ තමන්ගේ නිවෙස්වල බුද්ධ සංඥාව උපදවාගෙන ජීවමාන සංඥාවෙන් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරලා තියෙනවා. දැන් මම ওই සාකච්ඡා කළේ අපේ පින්වතුන්ට පැහැදිලි කරලා දුන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදි පවා භාග්‍යවතුන් වහන්සේට ජීවමානව උපස්ථාන කරලා අය පිළිබඳව එක උදාහරණයක්. ඔය වගේ උදාහරණ ඕන තරම් අපේ ධර්මයේ තිබෙනවා. පින්වතුනි දැන් අපි බලමු ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී. අපේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී කොහොමද ඒ ශ්‍රාවකයෝ සිව්වණක් පිරිස බුද්ධ උපස්ථානය කරලා තියෙන්නේ? දැන් අපිට මේකෙදී අවබෝධ කරගන්න ඕන වැදගත්ම කරුණ ඕකනේ. අපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී අපි භාග්‍යවතුන් වහන්සේට කොහොමද උපස්ථාන කරන්නේ? අපි අද කරන දේවල් හරිද? මේ කාරණාවල් තමයි පින්වත්නි අපි මෙතනදී විශේෂයෙන්ම තේරුම් කරගන්නට ඕන. ඒතර මෙතනදී විශේෂ කාරණාවක් අපේ පින්වතුන්ට කියන්න පුළුවන්. ඒ තමයි ආනන්ද හාමුදුරුවෝ. පින්වතුනි මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ලෝයනේදී භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑවෙන් පස්සේදී ආදාහන පූජාව ඉවර වෙලා ධාතු පූජාවෙන් පස්සේදී ආනන්ද හාමුදුරුවෝ මහා සංඝරත්නයත් එක්ක ජේතවනාරාමයට වඩිනවා. උන්වහන්සේ ජේතවනාරාමයට වඩිනකොට පින්වතුනි ආනන්ද හාමුදුරුවෝ කොහොමද දන්නවද ජේතවනාරාමයට වැඩම කරලා තියෙන්නේ? ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍ර සිවුරු දරාගෙන භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍ර සිවුරු දරාගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. මං උන්වහන්සේගේ පසුපසින් වඩිනවා කියන උපස්ථායක තනතුරු හිමි ඉඳගෙන තමයි ආනන්ද හාමුදුරුවෝ ජේතවනාරාමයට වැඩම කරලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. මං උන්වහන්සේගේ පාත්‍ර සිවුරු දරාගෙන මං පසුපසින් වඩිනවා. ඒ අර්ථයෙන් තමයි ආනන්ද හාමුදුරුවෝ මේ ආදාහන පූජාවෙන් පස්සේදී ජේතවනාරාමයට වැඩම කරලා තියෙන්නේ. එහෙම වැඩම කරලා ඊළඟට මොකක්ද ආනන්ද හාමුදුරුවෝ කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ යම් ක්‍රමයකින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරා නම් ඒ සියලුම උපස්ථාන අඩුපාඩුවක් නැතුව පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ උදෙසා ආනන්ද හාමුදුරුවෝ කරලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේදී. ඒ කාරණාව ධර්මයේම සඳහන් කරලා තිබෙනවා මෙන්න මේ විදියට දීඝනිකායේ පළවෙනි පොතේ සීලඛණ්ඩ වර්ගයේ අට කතාවේ. දැන් භාග්‍යවතුන් වහන්සේට ඔන්න ජීවමානව උපස්ථාන කරපු විදිය ආනන්ද හාමුදුරුවෝ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේදී. දැන් බුදුරජාන් වහන්සේ නෑ. උන්වහන්සේ පිරිනිවන් පාලා ඉවරයි. හැබැයි අර බුදුරජාණන් වහන්සේම දේශනා කරා ආනන්ද මගෙන් පස්සේදී මම නෑ කියලා හිතන්න එපා කිව්වා. අන්න ඒ ප්‍රකාශයත් එක්ක තමයි ආනන්ද හාමුදුරුවෝ මේ සියලුම උපස්ථාන පින්වත්නි අවබෝධයෙන් කරන්නේ. ඒක සඳහන් කරනවා මෙන්න මෙහිම. දස බලේන වසිත ගන්ධ කුටින් වන්දිත්වා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටියට ඇතුල් වෙලා තියෙන්නේ කොහොමද? දැන් සාමාන්‍යයෙන් අපි ප්‍රභූ කෙනෙකුගේ කාමරයකට යනවා. එහෙම නැත්නම් වැදගත් කෙනෙකුගේ ගැන අපි ගත්තොත් සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුගේ ගෙදරකට යනවා. හිතවත් කමක් නිසා මොනවා හරි දෙයක් නිසා ගෙදරකට හෝ එහෙම නැත්නම් විශේෂ පුද්ගලයෙකුගේ කාමරයකට ඇතුල් වෙනවා. අපි කෙලින්ම දොර ඇරගෙන ඒ ගෙදරට යනවද? කෙලින්ම දොර ඇරගෙන ඒ කාමරයට යනවද? නෑ. කලින් සංඥාවක් දෙනවා මම ඇතුළට එනවා කියලා.
පින්වත් ආනන්ද හාමුදුරුව අන්න ඒ අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටියේ දොර ළඟට ගිහිල්ලා වන්දිත්වා වැඳලා අවසරයක් අරගෙන තියෙනවා ස්වාමීනි මං ඔබ වහන්සේගේ කුටියට එනවා කියලා. එහෙම අවසරයක් අරගෙන ద్వාරං විවරිත්වා දොර ඇරලා මංච පීඨං නීහරිත්වා පප්පෝටිත්වා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තබලා තිබෙන භාග්‍යවතුන් වහන්සේගේ පරිහරණයට කුටියේ තබලා තියෙන ඇඳ පුටු මේ සියල්ලක් එළියට අරගෙන ගන්ධ කුටින් සම්මංජිත්වා ගන්ධ කුටි අතු ගාලා මිලාත මාලා කචවරං චඩ්ඩිත්වා මැලවුණු මල් සියල්ලක්ම ඉවත් කරලා මංච පීඨං අතිහරිත්වා පුන යථාඨානේට අපෙත්වා අර ඇඳන් පුටු ආදී සියල්ලක්ම ගසලා ඒවා පිරිසුදු කරලා නැවත නියමිත ස්ථානයන් වල තබලා එතන කියනවා භාග්‍යවතුන් වහන්සේ තිත කාලේ කරණීයං වත්තං සබ්බමකාසී භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ යම් ක්‍රමයකින් උපස්ථාන කළාද අන්න ඒ සියලුම වත් පිළිවෙත් පින්වත්නි ආනන්ද හාමුදුරු ඒ විදියටම කරලා තියෙනවා. පෑන් පූජා කරලා තියෙනවා. උන්වහන්සේට සිවුරු පූජා කරලා තියෙනවා. උන්වහන්සේට දාන පූජා කරලා තියෙනවා. මේ සියල්ලක්ම භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලේ කරපු හැමදේම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී ජීවමාන සංඥාව උපදවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ආනන්ද හාමුදුරුවෝ කළා. එතනදී කියනවා පින්වත්නි ආනන්ද හාමුදුරුවෝ අර සියලුම වතාවත් ටික කරලා වෙලාවට ගිහිල්ලා බුදුහාමුදුරන්ගේ කුටියට ගිහිල්ලා මතක් කරනවා. නනු භගවා අයන් තුම්හාකන් නාහන කාලෝ. පින්වත් භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ දැන් මේ නාන වෙලාවයි. අයන් ධම්ම දේශනා කාලෝ. ස්වාමීනි දැන් මේ ධර්ම දේශනා කරන කාලයයි. අයන් බික්කු ඕවාද දාන කාලෝ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට අවවාද දෙන කාලයයි. අයන් සීහසෙය්‍ය කප්පන කාලෝ. ස්වාමීනි දැන් මේ නිදාගන්න වෙලාවයි. අයන් මුකදෝවන කාලෝ. ස්වාමීනි දැන් මේ මෝදෝනේ කරන වෙලාවයි. බලන්න පින්වතුනි ධර්මී මොන තරම් පැහැදිලිව මේ කාරණාවල් විස්තර කරලා තියෙනවද? ආනන්ද හාමුදුරුවෝ කරපු බුද්ධෝපස්ථානය මේ විදියට සංග්‍රහ කරලා තිබෙන්නේ අපට අනුකම්පා කරලා අපිටත් බුදුරජාණන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකයෝ නම් අපි කොහොමද ඒ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්න ඕන පිළිවෙල පිළිබඳව ඊටාම හොඳින් ආනන්ද හාමුදුරුවෝ උපස්ථාන කරපු විදිය දක්වලා අපට දේශනා කරලා තියෙනවා. පින්වත්නි බුද්ධෝපස්ථානයක් යමෙක් කරනවා නම් ඔය ප්‍රමාණයටවත් අඩුම තරමේ කරන්න උත්සාහ කරන්නට ඕන. අපට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් අපි කරන්නට ඕන. අපිට තියෙන හැකියාවේ ප්‍රමාණයට අපි කරන්නට ඕන. ඒක අපිට ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. දුප්පත් කෙනෙකුටත් පුළුවන්. මධ්‍යම ප්‍රමාණයේ කෙනෙකුටත් පුළුවන්. බොහෝ ධනවතෙකුටත් මේක කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට මේ බුද්ධෝපස්ථානය කරන්න පුළුවන්. හැබැයි මෙතනදී පින්වතුනි විශේෂ කරුණක් කියන්නට ඕන. මේ කාරණාව මතක් නොකළොත් බොහෝ දෙනෙක් අකුසල් කරගන්න පුළුවන්. පින්වත්නි කෙනෙකුට හිතෙන්න පුළුවන් ආනන්ද හාමුදුරුවන්ට ওই වගේ සිතුවිලි ඇතිවීම සාධාරණයි කියලා. මොකද බොහෝ දෙනෙක් මේ කාරණාවේ අනිත් පැත්තනේ දකින්නේ. ඒ අනිත් පැත්ත දකින්න ඇයට මේ වගේ සිතුවිලිත් පහළ වෙන්න පුළුවන්. ආනන්ද හාමුදුරුවන්ට ඔහොම හිතෙන්නේ හිතීම සාධාරණයි. මොකද ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ ළඟින්ම හිටියේ. ආනන්ද හාමුදුරුවෝ බොහෝ කාලයක් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරා. ඉතින් ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ නැතිවීම පිළිබඳ සංවේගයක් ඇති. ඇත්තටම උන්වහන්සේට සංවේගයක් තිබුණා. ඒක නැතුවා නොවේ. දැන් මෙහිම බුදුහාමුදුරුවෝ නැතුව දැන් බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් අදහසක් ඒවි
අර බුදුරජාණන් වහන්සේ නැතිවීමේ වේදනාව දරාගන්න ආනන්ද හාමුදුරුවෝ අර කළපු උපස්ථාන ටික ඒ විදිහටම කරගෙන යන්නේ නැති කියලා. යම් කිසි කෙනෙක් ওই වගේ සිතුවිලි මාත්‍රයක්වත් හිතනවා නම් එයාට අනුකම්පා කරලා කියන්නේ එහෙම සිහිය වෙනස් වීමක් ආනන්ද හාමුදුරන්ට සිද්ධ වෙන්නේ නැහැ. ආනන්ද හාමුදුරන්ට ඒ වගේ සිතුවිලි මාත්‍රයකින්වත් එහෙම සිතුවිල්ලක් පහළ වෙන්නේ නැහැ. ඇයි? මේ ලෝකේ සිහිය තියෙන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ සිහිය තියෙන පුද්ගලයෝ අතරින් අග්‍රස්ථානයේ ලැබුවේ කවුද? ආනන්ද මහරහතන් වහන්සේ. සතිමන්තානං අග්ගෝ කියන මේ අග්‍රස්ථානය භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනය ලබලා දුන්නේ ආනන්ද හාමුදුරුවන්ට. එවැනි මහ උත්තමයන් වහන්සේ නමක් මේ ලෝකේ යමෙකුට සිහිය තියෙනවා නම් ඒ සිහිය තියෙන අය අතරින් ඉහළම ඉන්නේ ආනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ දෙවෙනි වෙන්නේ බුදුරජාන් වහන්සේට පමණයි. ඊතරම් සිහියක් තියෙන ආනන්ද හාමුදුරුවන්ගේ අතින් ওই වගේ ක්‍රියාවක් වෙන්නේ නැහැ. මං මේ කාරණාව ඔබට මතක් කළේ යම්කිසි කෙනෙකුට එවැනි සිතුවිල්ලක් ඇති වුණොත් ආනන්ද හාමුදුරුවෝ පිළිබඳව ඒක ආර්ය උපවාදයක් වෙන්න පුළුවන් නිසා. ඊළඟට අපි බලමු පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී බුදුරජාණන් වහන්සේගේ ළඟට ගියපු ශ්‍රාවකයෝ කොහොමද බුදුරජාන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා ළඟට ගිහිල්ලා තියෙන්නේ? මේ කාරණාව විමානවත්තු පාළියේ පීත විමානය කියලා කතාවක් තියෙනවා 110 වෙනි පිටුවේ. විමානවත්තු පාළිය 110 වෙනි පිටුවේ පීත විමානය කියලා කතාවක් සංග්‍රහ වෙනවා. මේ කතාවේ පින්වතුනි එක්තරා කාන්තාවක් ඉන්නවා. මේ කාන්තාව අතිශයින්ම දුප්පත්. දැන් මම අර කිව්වනේ ඉන්න මට්ටමේ ඉඳලා ඉහළම මට්ටම දක්වා ඕනම කෙනෙකුට පින්වතුනි ජීවමාන සංඥාවෙන් උපස්ථාන කරන්න පුළුවන්. එහෙම ශාසනයක් මේක. දැන් මෙතනදී මේ කාන්තාව අතිශයින්ම දුප්පත්. ඇගේ දුප්පත්කම කොච්චරද කියලා තේරෙනවා. ඇයට බුදුරජාණන් වහන්සේට පූජාවක් කරගන්න ඕන කමක් ඇති වෙනවා. අජාසත් රජතුමා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපදෙසින් ද්‍රෝණ 7ක ධාතුන් වහන්සේලා තැන්පත් කළා ධාතු චෛත්‍යයක් හදනවා. මෙන්න මේ ධාතු චෛත්‍ය උදෙසා දැන් මේ කාන්තාව පූජාවක් කරන්න යනවා. ඇය භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න අරගෙන යන්නේ මොනවද? කෝසාතකී නාම වැටකොළු මල්. ඇය අරගෙන යන්නේ වැටකොළු මල්. වැටකොළු මල් 4ක් ඇය අරගෙන යනවා භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න. පින්වත්නි, වැටකොළු මල් අපි ලංකාවේ කවුරුවත් පූජා කළත් නැතුව ඇති. ඒක හිත හදාගෙන පූජා කරන්න පුළුවන් මලක් නෙවෙයි. නමුත් මෙතන මේ කියන්නේ මෑගේ තිබෙන දුප්පත්කම. ඇයට ඊට වඩා එහා මලක් ගන්න වත්කමක් නැහැ. ඇයට ඊට එහා මලක් හොයාගන්න හැකියාවක් නැහැ. ඇයට තියෙන්නේ වැටකොළු මල් 4ක් විතරයි පූජා කරන්න. ඇයි වැටකොළු මල් 4 අරගෙන යනවා භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න. පින්වත්නි, ඇය යනකොට ඇයට තිබුණේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව. ඒ නිසා කියනවා සත්තු ශරීර මුද්දිස්ස. ඇයට බුදුරජාණන් වහන්සේගේ මේ ධාතු ශරීරයේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ පිළිබඳවයි මනස තිබිලා තියෙන්නේ. ඇයට මේ පාරේ යන සිහිය තිබිලා නැහැ. ඒ නිසා පාරේ ගමන් කරපු එක්තරා එළදෙනක් ඇයට අනිනවා. සත්තු ශරීර මුද්දිස්ස විපස්සන්නේන චේතසා නාස්ස මග්ගං අවික්කිස්සං තදග්ග මනසා සති. මේ මාර්ගයේ පිළිබඳ සිහියක්, කියන්නේ සිහියෙන් පාර යනවා කියලා සංඥාවක් ඇයට තිබෙලා නැහැ. මොකද ඇයගේ සිහිය තිබිලා තියෙන්නේ අර ධාතු චෛත්‍ය පිළිබඳ. එතන කියන්නේ ධාතු චෛත්‍ය කියලා නෙවෙයි. සත්තු ශරීර මුද්දිස්ස ශාස්ත්‍රුන් වහන්සේගේ ශරීරය පිළිබඳව ඇයගේ මනස තිබිලා තියෙන්නේ. බලන්න ඒ චේතනාව පිහිටුවාගෙන තිබෙන විදිය.
හැබැයි ඇයට ඒ ධාතු චෛත්‍ය බලන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඇය මරණයට පත් වෙලා තව්තිසා දෙව්ලොව හරියට නින්දෙන් අවදි වුණා වගේ පින්වත්නි මුළු දිවි ලෝකෙම බබලවාගෙන රත්තරන් විමානයක් එක්ක උපදිනවා. ඒ වෙලාවේ ශක්‍ර දෙවියෝ පින්වත්නි මාතලේ දිව්‍ය පුත්‍රයාත් එක්ක ගමනක් යනවා. යන ගමන් මේක දැකලා අර දිව්‍යාංගනාව ළඟට එනවා. ඇයගෙන් ඇවිල්ලා විස්තර අහනවා. ඒ වෙලාවේ ඇය ශක්‍ර දෙවියන් අහන ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා. ඇයගෙන් අහනවා නැගණිය මොන වගේ මහ පින්කමක් කරලාද මේ තරම් මහා ආනිසංසයක් ලැබුණේ? සොඳුරිය මොන වගේ පින්කමක්ද ඔබ කළේ? එතකොට කියනවා ස්වාමිනී මෙන්න මේ වගේ පින්කම. ඒ වෙලාවේ ශක්‍ර දෙවියෝ අහන පුදුමයටපත් වෙලා මේ වගේ පොඩි දියක් පූජා කරාම මේ වගේ ආනිසංසයක් ලබනවද? මේ තරම් මහා ආනිසංසය? එතකොට ඇය කියනවා ස්වාමීනි මම මේ වැටකොළු මල් ටික අරගෙන ගියාට ඒක බුදුහාමුදුරන්ට පූජා කරගන්න බැරි වුණා. ස්වාමීනි මට මේ විපාක දීලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේට වැටකොළු මල් පූජා කරපු විපාකෙ නෙමෙයි පූජා කරන්න යන විපාකය. ස්වාමීනි බැරි වෙලාවක්වත් ඔය මල් ටික පූජා කරලා එන ගමන් මං මරණයටපත් වුණා නම් ඔබ වහන්සේටවත් මාව හොයාගන්න ලැබෙන්නේ. ඒ කියන්නේ තව්තිසා දිව්‍ය ලෝකයක් අභිභවනය කරගත්තු ඉහළ ලෝකයක තමයි ඇය උපදින්නේ පූජා කරලා එන ගමන් මැරුණා. ශක්‍ර දෙවියන්ට මේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව පුදුමාකාර ආසාවක් හිතට ඇති වුණා. ඒ ශ්‍රද්ධාව තව තව වර්ධනය වුණා. ශක්‍ර දෙවියෝ මාතලේ දිව්‍ය පුත්‍රයාත් එක්ක ඒ මොහොතේම ධාතු චෛත්‍යයක් වන්දනා කරන්න යනවා. මොකද එතන කියනවා විශේෂ ගාථාවක් තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමංපල. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට හෝ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවන් පස්සේදී තිට්ඨන්තේ නිබ්බුතේ චාපි ඉන්නකොට හෝ පිරිනිවන් පෑවෙන් පස්සේදී සමේ චිත්තේ සමංපලං. හැබැයි සිත තියෙන්න ඕන කොහොමද සමානව? මොකද මේ සමාන සිත බුදුහාමුදුරුව පිරිනිවන් පෑවෙන් පස්සේදී තියෙන්න ඕන චේතනාව කොහොමද? භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන චේතනාව. මේ වැඩ ඉන්නවා කියන එක පින්වත්නි අද කාලේ ඔය අර දේවවාදී ආගම්වල උගන්වන විදියට නෙමෙයි. මම ඒකයි මෙතනදී මේ කාරණා විස්තරාත්මකව පැහැදිලි කරේ. බුදුහාමුදුරුවෝ ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වෙලා ඉවරයි. හැබැයි ධාතු පරිනිර්වාණය තියෙනවා. ඒ ධාතුන් වහන්සේලා පවතින තාක්කල් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා වගේ. එහෙමනම් ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන පූජාව ජීවමාන සංඥාවෙන් වැඩ ඉන්නවා කියන සංඥාවෙන් බුදුරජාණන් වහන්සේගේ ළඟට යන විදියට ධාතුන් වහන්සේලා ළඟට ගිහිල්ලා ඒ පුද පූජා පවත්වන්නට ඕන. ඒ නිසා කියනවා චේතෝ පනිදි හේතෝහි සත්තා ගච්ඡanti සුග්ගති. ඒ විදියට භාග්‍යතුන් වහන්සේට සිත සමාන කරගෙන කරන වන්දනාවල් වල ප්‍රතිවිපාක හැටියට ඒ අයට ඒ සත්‍යයන්ට සුගතියට යන්න පුළුවන් කමක් ලැබෙනවා කියලා එතනදි පැහැදිලි කරලා තියෙනවා. මම මේ එක උදාහරණ ගන්න පින්වත්නි මේවට උදාහරණ බොහෝ ගන්න පුළුවන්. නමුත් මේ එක කාරණාවක් මේ තෝරාගත්තු මාතෘකාවලට මම එක උදාහරණ ගත්තේ අපේ පින්වතුන්ට මේ මූලාශ්‍ර සහිත පිටු අංක සහිත අපේ පින්වතුන්ට ඕනම කෙනෙකුට මේ මූලාශ්‍ර තියෙන ස්ථාන පෙරලලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් ත්‍රිපිටකය භාගත කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ආතාපි කියලා වෙබ් ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඒකේ සම්පූර්ණයෙන්ම ත්‍රිපිටක අට කතාව එහි තියෙනවා. ඔබට නොමිලේම ඒව භාගත කරගන්න පුළුවන්. ඒව අරගෙන ඔබට පුළුවන් මේ කියන දේවල් ඒ විදිහට තියෙනවාද කියලා පරීක්ෂා කරලා බලන්න. උනන්දුව තියෙන කෙනෙකුට මේ කරුණු කාරණා හොයාගන්න අමාරු නෑ. මං ඒ නිසයි මේකේ මූලාශ්‍ර සහිතව මේ කාරණාවල් කියන්නේ. එහෙම නොකළොත් ඒක මගේ වචනයක් වෙන නිසා. පින්වත්නි
දැන් මෙන්න මේ විදියට බුද්ධෝපස්ථාන කරලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී ශ්‍රාවකයෝ ගිහි පිරිසත් පැවිදි පිරිසත් ඒ විදිහට කරලා තියෙනවා. ඊළඟට පින්වතුනි මෙතනදී තවත් විශේෂ කාරණාවක් අපි තේරුම් කරගන්නට ඕන. පින්වත්නි දැන් අපි යම්කිසි දානයක් බුදුරජාණන් වහන්සේට දැන් අපි ගමු අපි හාමුදුරු නමකට පූජා කරනවා කියලා. හාමුදුරු නමකට අපි යමක් පූජා කරනවා නම් ඒ පූජා කරන පූජාවට ආනිසංසයක් ලැබෙන්න. ඒ කරන පූජාවට ආනිසංසයක් ලැබෙනවා නම් කරුණු තුනක් සම්පූර්ණ වෙන්නට ඕන. පළවෙනි එක තමයි දායකයා. දෙන කෙනා. ඊළඟ දෙවෙනි එක තමයි දෙය ධර්මය. ඒ කියන්නේ දෙන දේ, පූජා කරන දේ. අපි ගමු සිවුරක් කියලා ගමුකෝ. ඔන්න දෙන දේ. ඊළඟට තුන්වෙනි එක තමයි ප්‍රතිග්‍රාහකයා. ප්‍රතිග්‍රාහකයා කියලා කියන්නේ බාර ගන්න කෙනා. අපි ගමු බාර ගන්න ඕන හාමුදුරුවෝ. දායකයා සිවුරක් අරගෙන හාමුදුරන්ට පූජා කරනවා. දැන් මේ දායකයා ඔය සිවුර හාමුදුරුවන්ට පූජා කරනවා නම් ඒ හාමුදුරුවෝ පින්වත්නි ඔය සිවුරට අත තියලා බාර ගන්නට ඕන. ඒකට අපි කියනවා අත්පසේ දෙනවා කියලා. අපේ රේණුකාණී මහානායක හාමුදුරුවෝ උපසම්පදා කියන පොතේ මේ කාරණා විස්තර කරලා තියෙනවා. දැන් මේක අත තියලා බාර ගන්නට ඕන. දැන් හාමුදුරුවෝ නැහැ. ඔන්න දායකයා පන්සලට යනවා අර සිවුර කොහේ හරි තැනකින් තියලනවා හාමුදුරුවන්ට පූජා කළා කියලා හිතලා. පින්වත්නි දායකයාට ඒ සිවුර පූජා කරා කියලා පින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ මොකද දන්නවද? අර ප්‍රතිග්‍රාහකයාගේ කාර්යභාරයට උනේ නැති නිසා. පින්වත්නි හාමුදුරුවෝ බාරගත්තොත් විතරයි ඔබ කරන පූජාවට ඔබට ආනිසංස ලැබෙන්නේ. එහෙම නැත්නම් ඔබට ආනිසංස ලැබෙන්නේ. දැන් එතකොට ඔය කාරණාවම අදාළයි බුදුරජාණන් වහන්සේට කරන පූජාවට. භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන පූජාවට ඔය දේම අදාළයි. බුදුරජාණන් වහන්සේට යම් දායකයෙක් ඔන්න දානයක් හරි මල් ටිකක් හරි ඔන්න පූජා කරනවා දායකයා. ඊළඟට දෙය ධර්මය අපි ගමු මල් කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක බාර ගන්න ඕන. පින්වත්නි දැන් බුදුහාමුදුරුවෝ අපි මල් ටිකක් අරගෙන ගියන් පස්සේද උන්වහන්සේ අත තියලා බාරගන්නේ නැහැ කියන එක අපි දන්නවා. මොකද පේන්නේ නැහැ අපිට ඒක. නමුත් පින්වත්නි විශේෂ කාරණාවක් මම මේ ඔබට කියන්නේ. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච කාලේ උන්වහන්සේ අනාගතේ තමන් වහන්සේ වෙනුවෙන් තමන් වහන්සේ නැති තැන යමෙක් යම් පූජාවක් කරනවා නම් පින්වත්නි ඒ සියලුම පූජාවල් අපේ භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී හස්තයෙන් අදිෂ්ඨාන කරලා බාරගෙන ඉවරයි. අපි ගමු අද කෙනෙක් බුදුරජාන් වහන්සේට මල් ටිකක් පූජා කරනවා. ඔබ අද පූජා කරන මල් බඳුන, ඔබ පූජා කරන පැන් බඳුන, ඔබ පූජා කරන දානි ටික පින්වත්නි ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේදී ඔබේ පූජාව දැකලා ඒ පූජාවට අනුග්‍රහ කරලා ඔබේ පූජාව උන්වහන්සේ මනසින් බාරගෙන ඉවරයි. අන්න එහෙමනම් ප්‍රතිග්‍රාහකයන් වහන්සේගේ කොටස උන්වහන්සේ ඉටු කරලා ඉවරයි. අපේ කොටස ඉටු කරපු ගමන් අපට ලැබෙන ආනිසංස ටික පින්වත්නි අපට ලැබෙනවා. අපි මේ කාරණාව පින්වත්නි ධර්මයේ තුලින් තේරුම් කරගමු. මොකද ඒ කාරණාව දැන ගැනීම ඊටාම වැදගත් නිසා. අපි බලමු පළවෙනියටම බුදුරජාණන් වහන්සේ අපේ සියලු සිත් දැනගෙනද තියෙන්නේ.
අපි කරන පූජාවල් විතරක් නෙවෙයි. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මේ අද කරන දේශනාව පවා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ දැනගෙන ඉවරයි. භාග්‍යවතුන් වහන්සේ සියලු සත්වයන්ගේ සියලුම සිත් දැනගෙන ඉවරයි. ඒ කාරණාව අංගුත්තර නිකායේ දෙවෙනි පොතේ 50 වෙනි පිටුවේ පිටුතරි සූත්‍රයක් තියෙනවා කාලකාරාම සූත්‍රය කියලා සූත්‍රයක්. මේ කාලකාරාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ කාරණාව කියනවා. යං භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රාහ්මකස්ස සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිට්ටං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමි. එතන කියනවා මහණෙනි යං දිව්‍ය දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ ශ්‍රමණේක් බ්‍රාහ්මණේක් යම්කිසි කෙනෙක් ඇහෙන් දකින කනෙන් අහන යම්කිසි ගන්ධක් රසයක් ස්පර්ශයක් ධම්මාරම්මණයක් මේ සියල්ලක්ම ගන්නා ලදද ඒ කියන්නේ ඇසෙන් ගන්න කනෙන් අහන දිවෙන් රස විඳින ස්පර්ශායතනෙන් විඳින සිතින් විඳින මේ කුමන හෝ අරමුණක් වේ නම් ඒ සියලුම අරමුණු පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දන්නවා. තමහං ජානාමි. බුදුරජාන් වහන්සේ දන්නවා. භාග්‍යවතුන් වහන්සේ දැන් උන් දේශනා කරන උන්වහන්සේ සිතින් ගන්න යම්කිසි කෙනෙක් හිතින් ගන්න කන ඒ කියන්නේ ඇහෙන් දකින කනෙන් අහන දිවෙන් ගන්න යම් අරමුණක් වේ නම් ඒ සියලුම අරමුණු පින්වත්නි බුදුරජාණන් වහන්සේ දන්නවා. සියලු සත්වයන්ගේ සියලු අරමුණු දන්නවා. දැන් එතකොට සියලු සත්වයන්ගේ සියලු අරමුණු දන්නවා කියන කාරණාව මෙතන දේශනා කරලා තියෙනවා. ඔය කාරණාව පින්වත්නි වඩාත් විස්තරාත්මකව කියලා තියෙනවා. දැන් ওই කාලකාරාම සූත්‍රයේට ඊළඟ සූත්‍රයක් තියෙනවා ලෝක සූත්‍රය කියලා. ওই ලෝක සූත්‍රයේ පින්වත්නි අට කතාවේ මෙන්න මෙහිම කාරණාවක් කියනවා. ඒකත් අතිශයින්ම වැදගත් කාරණාවක්. මේ ලෝක සූත්‍ර අට කතාවේ කියනවා පින්වත්නි තථා යං අපරිමානාසු ලෝක ධාතුසු ඉමස්ස සදේවකස්ස ලෝකස්ස අයං සත්තෝ මේ සත්වයා ඉමස්මින් කනේ මේ ෂණේහි ඉමං නාම රූපාරම්මණං විජානිත්වා මෙන්න මේ රූපාරමුණ දැනගන්නවා. දැකලා සුමනෝවා දුම්මනෝවා මජ්ජත්තෝවා ජාතෝවා සතුටු වෙනවා එහෙම නැත්නම් දුක් වෙනවා එහෙම නැත්නම් මධ්‍යස්ථ සිතක් ඇති කරගත්තා. දැන් අපි ගත්තොත් දැන් සාමාන්‍යයෙන් කවුරු හරි කෙනෙක් ඔන්න යම්කිසි රූපයක් දැකලා ශබ්දයක් අහලා ඒ දැකපු රූපේ පිළිබඳ සතුටු වෙනවා දැකපු රූපේ පිළිබඳ දුක් වෙනවා එහෙම නැත්නම් මධ්‍යස්ථ සිතක් ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ ඒ සියලුම දේවල් උන්වහන්සේ හිතින් දැනගන්නවා. ඒ කියන්නේ පින්වත්නි අපේ හිත පිළිබඳ අපිටත් වඩා හොඳට භාග්‍යවතුන් වහන්සේ දන්නවා. එහෙම දැකලා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී පවා දැන් ඔය ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ යම්කිසි ශ්‍රාවකයෙක් කමඨහනක් ලබාගෙන යම්කිසි තැනකට භාවනා කරන්න ගියාම උන්වහන්සේලා ඉස්සර වෙලාම කරන්නේ ඒ ස්ථානයේ වැලි ගොඩකින් හරි කොළ ගොඩකින් හරි ගලකින් හරි මොනවා හරි ස්ථානකින් ආසනයක් හදන බුද්ධාසනයේ හැටියට. ඒ බුද්ධාසනයේ හදලා තියලා තමයි ඊට පස්සේ උන්වහන්සේ භාවනා කරන්නේ. ඒකට හේතුව තමයි අර උන්වහන්සේ භාවනා කරගෙන යනකොට ඒ භාවනා අරමුණට බාධාවක් ඇති වෙන යම්කිසි දෙයක් උන්වහන්සේට සිතුවිල්ලක් හැටියට ආවොත් පින්වත්නි ඒ සියලුම සිතුවිලි
ඒ බාධාවල් නැති කරවන්න භාග්‍යවතුන් වහන්සේ එතනට වඩිනවා. වැඩලා උන්වහන්සේ ඒ කාරණාව පැහැදිලි කරලා දෙනවා. එතකොට අර ආසනයක් හදන්නේ මොකක් නිසාද? ආසනයක් හදන්නේ ඒ එන භාග්‍යවතුන් වහන්සේ එතනට වඩින භාග්‍යවතුන් වහන්සේට ඒ වෙලාවට වැඩියෙන් පස්සේ ආසන හද ඉන්න ගියාම කලබලයි. ඒ නිසා කලින් උන්වහන්සේලා ආසනයක් හදලා තියලා තමයි භාවනාවට එළඹෙන්නේ. මොකද භාග්‍යවතුන් වහන්සේ අර හැම සිතක්ම දකින නිසා බාධාවක් ඇති වෙන සිතුවිල්ලක් ගානේ උන්වහන්සේ ඇවිල්ලා අනුග්‍රහ කරනවා. දැන් ඒක උදාහරණයකින් සඳහන් කරනවා නම් පින්වත්නි මේ මොග්ගල්ලාන සංයුත්ත නිකායේ මොග්ගල්ලාන සංයුත්ත නිකාය 4 වෙනි පොතේ 490 වෙනි පිටුවේ සූත්‍රයක් තියෙනවා සවිතක්ක සූත්‍රය කියලා. ඔය සවිතක්ක සූත්‍රයේදී පින්වත්නි මේ මුගලන් මහරහතන් වහන්සේ රහත් බව ලබන්න කලින් උන්වහන්සේ ප්‍රථම ධානයට සමවදිනවා. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ප්‍රථම ධානයට සමවදිනවා. උන්වහන්සේ සමවැදුනම ඒ මොහොතේම සමවැදලා ඊට සුළු මොහොතකට පස්සේ පින්වත්නි උන්වහන්සේට මේ කාම සිතුවිල්ලක් පහළ වෙනවා. කාමයේ සහිත සිතුවිල්ලක් උන්වහන්සේට පහළ වෙනවා. ඒ සිතුවිල්ල පහළ වෙච්ච මොහොතේම පින්වත්නි අතකෝ මං ආවසෝ භගවා ඉද්දියා උපසංකමිත්වායි තදවෝච. ඒ සිතුවිල්ල පහළ වෙච්ච චිත්ත වීතියෙන්ම ඊළඟ චිත්ත වීතිය පහළ වෙනකොටම භාග්‍යවතුන් වහන්සේ එතනට වැඩම කරලා එ르දීන් වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේ අර මුගලන් හාමුදුරන්ගේ හිතේ ඇතිවෙච්ච කාම සිතුවිල්ල පිළිබඳ ආදීනව උන්වහන්සේට දේශනා කරනවා. බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සියලු සත්‍යයන්ගේ සියලු සිත් සියලු අරමුණු දැනගන්නවා කියන එකට හොඳම උදාහරණයක්. දැන් ඊළඟට බලමු බුදුරජාණන් වහන්සේට පින්වත්නි ඔය දේ උන්වහන්සේට අතීතයේ පිළිබඳ දකින්න බැරිද? අනාගතයේ පිළිබඳ දකින්න බැරිද? පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේට අතීතයේ පිළිබඳවත් ওই විදිහට මෙනෙහි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අනාගතයේ පිළිබඳවත් ඔය විදිහටම මෙනෙහි කරන්න පුළුවන්. ඒක සඳහන් කරනවා මේ අට්ඨාරස බුද්ධ ධර්මතා කියලා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේට විශේෂ වෙච්ච ධර්මතා 18ක් තියෙනවා. ওই 18 එකක් තමයි අතීතේ බුද්දස්ස අප්පටිහත ඥානං. බුදුරජාන් වහන්සේට මේ ආවර්ජනය කරන්න පුළුවන් අතීතයේ පිළිබඳව. අනාගතේ පච්චුප්පන්නේන බුද්දස්ස අප්පටිහත ඥානං. අතීතයේ විතරක් නෙවෙයි උන්වහන්සේට අනාගතයේ පිළිබඳවත් ඒ විදියටම ආවර්ජනය කරන්න පුළුවන්. පින්වත්නි බුදුරජාන් වහන්සේට අපි හිතමු අතීතයේ පිළිබඳ ආවර්ජනය කරන්න යනවනම් උන්වහන්සේට අතීතයේ පිළිබඳ ආවර්ජනය කරන්න යන කාලය කොච්චරද? ඒක සඳහන් කරනවා පින්වත්නි සංයුත්ත නිකාය 4 වෙනි පොතේ තිබෙනවා 584 වෙනි පිටුවේ කුල සූත්‍රය කියලා. ඔන්නේ කුල සූත්‍රයේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ අතීතය එක සිදුවීමක් නිසා මහා කල්ප 91ක් ආපස්සට මේ විශ්ව ධාතුවේ ඉන්න සියලු සත්වයන් පිළිබඳ බලලා තියෙනවා. එතනදී ඇත්තටම බලන්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න එනවා එක්තරා නිගණ්ඨනාථ පුත්තුමාගේ අග්‍ර උපස්ථායකයෙක්. ගාමිණී කියලා. ගාමිණී බුදුරජාණන් වහන්සේත් එක්ක ඇවිල්ලා වාද කරනකොට ගාමිණී බුදුහාමුදුරට චෝදනාවක් කරනවා. මොකද බුදුහාමුදුර ඒ කාලේ මේ දුර්භික්ෂයක් ඇති වෙලා තිබෙන ගමක පිණ්ඩපාතේ වඩිනවා. නිගණ්ඨනාථ පුත්තුමා අර ගාමිණීට උගන්වලා යවනවා එක තර්කයක්. දැන් මේ තර්කය තමයි භාග්‍යවතුන් වහන්සේට ගිහිල්ලා මේ ගාමිණී කියන්නේ. ගාමිණී භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ තමන්ගේ කෙරෙහි පැහැදිච්ච ශ්‍රාවකයන්ට අනුකම්පාවක් තියනවද? කරුණාවක් තියනවද? ඔව් ගාමිණී තියෙනවා.
ස්වාමීනි ඒ පිරිසට ඔබ වහන්සේ කරුණාවක් තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා එහෙනම් ඇයි ස්වාමීනි මේ තරම් අමාරු දුෂ්කර කාලේ මේ ගෙවල්වල මේ මිනිසුගේ ගෙවල්වල පිණ්ඩපාතේ වඩින්නේ? ස්වාමීනි මේ මිනිස්සු ඔබ වහන්සේට නැතිව ඒ මිනිසුන්ට නෑ. නමුත් ඒ අයට තියෙන අන්තිම ටිකත් ඔබ වහන්සේලාට දෙනවා. ස්වාමීනි එහෙම ඔබ වහන්සේලාට දෙනකොට මේ මිනිස්සු තව දුප්පත් වෙනවනේ. දැන් මේ තරකයේ බලන්න භාග්‍යවතුන් වහන්සේගේ මුලින් ඇහුවා ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට කරුණාවක් තියෙනවද? තියෙනවා කිව්වා. ඊළඟට අහනවා කරුණාවක් තියෙනවා නම් ඇයි අහනවා මේ දුර්භික්ෂ කාලයක මේ ගෙවල් වල දානෙට වඩින්නේ? එතකොට මේ මිනිස්සු තියෙන දේ දුන්නයින් පස්සේදී මේ මිනිස්සු තව දුප්පත් වෙනවා කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අතීතයේ පිළිබඳ ආවර්ජනය කරලා බලනවා මහා කල්ප 91. කියනවා ගාමිණී මම මහා කල්ප 91ක් ආපස්සට ආවර්ජනය කරලා බැලුවා. මේ විශ්වයේ කිසිම කෙනෙක් නැහැ දන් දීලා දුප්පත් වෙච්ච. මේ මහා කල්ප 91 ඇතුළත කිසිම කෙනෙක් නැහැ දන් දීලා දුප්පත් වෙච්ච. ගාමිණී එහෙමනම් කොහොමද දන් දෙනකොට දුප්පත් වෙනවා කියලා කියන්නේ? එතන අට කතාවේ කියනවා භාග්‍යවතුන් වහන්සේට අතීතයේ පිළිබඳ ආපසට ආවර්ජනය කරලා බලන්න මහා කල්ප 91ක් ආවර්ජනය කරලා බලන්න කොච්චර වෙලාවක්ද ගියේ කියලා. පින්වත්නි යමෙක් ඉහළට හුස්මක් ගන්නවා. ඒ හුස්ම යම් මොහොතක් තියාගෙන ආයමත් ආපසට හෙලනවා. දැන් ඔක ආනාපාන සති භාවනාව කරන කෙනෙකුට හොඳට වැටහෙනවා. ඉහළට හුස්මක් අරගෙන පින්වත්නි තප්පරයකටත් වඩා බොහොම අඩුම කාලයක් රඳවාගෙන තමයි නැවත හුස්ම පිට කරන්නේ. අර රඳව ගන්න කාලය තියෙනව නේද? භාග්‍යවතුන් වහන්සේට අතීතය මහා කල්ප 91ක් ආපස්සට ආවර්ජනය කරන්න ගියේ අන්න ඒ වගේ සුළු කාලයක්ලු. එවැනි පුංචි කාලයකින් මහා කල්ප 91ක් ආපස්සට භාග්‍යවතුන් වහන්සේ ආවර්ජනය කරලා බැලුවා. සියලු සත්වයන්ගේ සියලුම සිත් දන් දීපු කිසිම කෙනෙක් සංසාරේ දුප්පත් වෙලා නැහැ. ඒ දන් දීපු නිසා. එතකොට බලන්න අතීතයේ පිළිබඳ මහා කල්ප 91ක් ආපස්සට ආවර්ජනය කරන්න ගියපු කාලේ ওই තරම් කුඩා කාලයක් නා. භාග්‍යවතුන් වහන්සේට පින්වතුනි අතීතයේ ඕන තරම් කල් ආපස්සට ආවර්ජනය කරන්න යන කාලේ කොච්චරක් ඇද්ද? ඊළඟට එතනම අර අට්ඨාරස බුද්ධ ධර්මතාවල කියනවා අනාගතේ පච්චුප්පන්නේන බුද්ධ සප්පටිහත ඥානං. අනාගතයත් ඒ විදිහටම ආවර්ජනය කරලා බලන්න පුළුවන්. එහෙමනම් මහා කල්ප 91ක් ආපසට ආවර්ජනය කරලා බලන්න ගියපු කාලේ ඔහොමනම් අනාගතයේ පින්වතුනි ආවර්ජනය කරන්න යන කාලයක් ගැන අමුතුවෙන් අපට තර්ක කරන්න ඕන නේ. එහෙනම් අවුරුදු 5000ක් මේ 2500 ගණනක් මේ අවුරුදු 2500 ගණනක් භාග්‍යවතුන් වහන්සේගෙන් ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වෙලා අවුරුදු 2500 ගණනක් වෙලත් මේ අවුරුදු 2500 ගණන ජීවත් වෙන සත්වයන්ගේ සිත් පිළිබඳව දකින්න උන්වහන්සේට යන කාලය උදාහරණයකින්වත් කියන්න බෑ. ඒකයි මං කිව්වේ අපේ සෑම සිතක්ම සෑම සිතුවිල්ලක්ම භාග්‍යවතුන් වහන්සේ දැකලා ඉවරයි. අද අපි කරන හැම දෙයක්ම භාග්‍යවතුන් වහන්සේ දන්නවා දැකලා ඉවරයි. බණක් අහනකොට මේ බණ අහන්නේ කවුද? මේ බණ අවබෝධ කරගන්නේ කවුද? මේ බණ අවබෝධ කරගෙන ක්‍රියාත්මක කරන්නේ කවුද? මතක තියාගන්නේ කවුද? මනසින් මෙනෙහි කරන්නේ කවුද? මේ සියල්ලක්ම පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දන්නවා. භාග්‍යවතුන් වහන්සේ ඒ තරමටම අපිට අනුකම්පා කරලා තියෙනවා. අපට මහා කරුණාව දක්වලා තියෙනවා. එhmenan අපේ සෑම සිතුවිල්ලක්ම සෑම දෙයක්ම ලෞතර බුදුරජාණන් වහන්සේ දැකලා තියෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ නිවන් දකින්නට එන ශ්‍රාවකයෝ වෙච්ච ඔබ කවදාවත් මේ බුද්ධ සංඥාව මගහැරලා යන්න එපා. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව මේ ඇති කරගන්න සංඥාව අත්හැරලා යන්න එපා. ඒක බොහොම ලාමක දෙයක් පහත් දෙයක් කියලා පහළ මට්ටමකට දාලා යන්න එපා. ඔබට ආයි තවත් බොහෝ කාලයක් මේ සංසාරය ඇවිදින්න සිද්ධ වෙනවා. එhmenan
සංසාරයෙන් එතර වෙන්න, සසරින් මිදෙන්න අපේ පින්වතුන්ට තියෙන එකම ක්‍රමය, එකම මාර්ගය තමයි පින්වතුනි මෙන්න මේ මාර්ගය. භාග්‍යවතුන් වහන්සේගේ සරණ බුද්ධ සංඥාව උපදවාගෙන ජීවමාන සංඥාවෙන් බුදුන් සරණ යන එක. නමුත් බලන්න අද කෙනෙක් අද බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න බුදු කුටියකට යන විදිය බලන්න. ඒ බුදු කුටිය ළඟට ගිහිල්ලා හැසිරෙන විදිය බලන්න. ඒ භාග්‍යවතුන් වහන්සේට පුද පූජා පවත්වන විදිය බලන්න. සමහර දිනෙක භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න ස්ථානෙට යනවා. කිසිම ගරුසරු බවක් නැහැ. මහා සෑයවල් ළඟට යනවා. ගරු භාවය, ගෞරවය තියෙන ඊටාම අල්ප දෙනෙකුටයි. ඒ ස්ථානවන් වලට ගිහිල්ලා ඒ මහා සෑයවන් වලට කකුල් දෙක දික් කරගෙන පිටුතරි බොහෝ අකුසල් රැස් කර ගන්නවා. ඒ ස්ථානයේ අනවශ්‍ය විදිහට කෑකෝ ගහලා පිටුතරි බොහෝ අකුසල් රැස් කර ගන්නවා. එහෙම කරගන්න එපා. මේ ලැබිලා තියෙන ආත්ම භාවයේ ලැබුණේම සංසාරේ ගොඩක් පින් කරලා. ඒ ලබා ගත්තා වූ ආත්ම භාවය ආයි සංසාරයට දුක් විඳින පුද්ගලයෙක් හැටියට ඇදලා දාගන්න විදියට වැඩ කරගන්න එපා. ඒක මහා දුකක්, ඒක මහා භාග්‍යයක්. ඒ බව වටහා ගන්න. බලන්න පින්වතුනි, අද කෙනෙකුට බුද්ධ සංඥාව තියෙන විදිය මම එක උදාහරණයක් දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න. මේ කාරණාව අපේ පින්වතුනි හිතන්න. පින්වතුනි සමහරලාට ගෙදරකට දානෙට හාමුදුරුවෝ වඩම්මනවා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට කියලා. භාග්‍යවතුන් වහන්සේ වෙනුවට ධාතුන් වහන්සේලා තැන්පත් දා කරණුන් වහන්සේ වඩම්මවනවා. අපිටම ගෙදරට ආරාධනා කර 19කට. නමුත් වැඩලි ඉන්නේ 9 දෙනයි. එක නමක් අඩුයි. පිරිකර 10ක් හදලා තියෙනවා. දැන් අර 9 දෙනා වහන්සේලාටම පිරිකර පූජා කළ ඉවරයි. එක පිරිකරක් ඉතුරුයි. ගෙදර පිරිස ඔය පිරිකර පූජා කරන්න යෝජනා කරන්නේ කොතනටද? යෝජනා කරන්නේ අපි මේක කරඬුවට පූජා කරමු. අපේ පින්වතුන් බලන්න. මට නම් හිතා ගන්න බෑ මොන අදහසකින් එහෙම සිතුවිල්ලක් ඉපදුනාද කියලා. සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවටම අප්‍රමාණ පාරමිතා පුරලා. අපි පින්වතුන් දන්නවද අපේ භාග්‍යවතුන් වහන්සේට සංසාරේ නිවන් දකින්න වාර කීයක් ලැබුණද කියලා? උන්වහන්සේට නිවන් දකින්න සංසාරේ අවස්ථා ලැබුණ 5,12,027 වතාවක්. ඒ හැම අවස්ථාවක්ම පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ අත්හැරියා. ඇයි? මේ උන්වහන්සේට සසරින් එතර වෙන්නේ තිබිච්ච අවස්ථාව උන්වහන්සේ අත්හැරියේ. මේ සසර පිළිබඳ තණ්හාවක් තිබිලද? නෑ. උන්වහන්සේගේ එක අරමුණයි තිබුණේ තමයි මම යම් දවසක බුදු වෙනවා, මම වගේම සංසාරේ දුක් විඳින තවත් පිරිසක් මේ සසරින් මං එතර කරවනවා. අන්න ඒ අරමුණයි භාග්‍යවතුන් වහන්සේට තිබුණේ. උන්වහන්සේ ඒ අරමුණ සාර්ථක කරගන්නයි උන්වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම පින්වතුනි කාය වාක් ප්‍රනිධානෙන් පාරමිතා පිරුවේ. ඔය සාරා සංඛ්‍ය කල්ප ලක්ෂේ විතරක්ම අපේ මහබෝසතන් වහන්සේ කොච්චර දුක් විඳද? පින්වත්නි සඳහන් කරනවා අහසේ තරු කැට ගානට ඇස්තන් දීලා තියෙනවා. මේ මහාමේරු පර්වතයේ තරම් විශාල ඊටත් වඩා ඔටුනු පලං හිස් දන් දීලා තියෙනවා. අපි භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ නමක් හැටියට මේ සාරාංශක කල්පලක්ෂයේ පුරාවටම ඔටුනු පැලඳි හිස් දන් දීලා තියෙනවා. ඒ හිස් ටික එක ගොඩකට ගොඩ ගැහුවොත් මහාමේරු පර්වතයට වඩා විශාලයි. මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා තියෙනවා. වඩා කියලා කිව්වේ මේ සාගරය වගේ 100ක් වෙන්න පුළුවන්, 1000ක් වෙන්න පුළුවන්, ලක්ෂයක් වෙන්න පුළුවන්. ඒක හිතා ගන්න බෑ. ඊතරම් දන් දීලා තියෙනවා. හිතලා බලන්න මේ විස්සන්තර ආත්ම භාවයේ විතර.
පිඟුතුනි වෙස්සන්තර ආත්ම භාවයේ වෙස්සන්තර ජාතකයේ කියවලා බලන්න. උන්වහන්සේට තිබිච්ච කොච්චර සැප සම්පත් උන්වහන්සේ අත්හැරියද? උන්වහන්සේ රජ වෙනකොට උන්වහන්සේට ලැබුණා සුදු ඇතෙක් චද්දන්ත කුලයේ ඇතේ. යතා බොහොම බල සම්පන්නයි. කැමති නම් අහසින් පියාසර කරන්නත් පුළුවන්. සුදු ඇතේ. ඇතාට පළඳලා තිබිච්ච පළඳනාවල් ටික එකට එකතු කරලා ගත්තොත් පිඟුතුනි කහවණු ලක්ෂ 24ක් වටිනවා. ඇතාට තිබුණා මැණික් 6ක් මාණික්ක 6ක් තිබුණා. ඒ මැණික් 6 එක මැණිකක වටිනකමක් කියන්න බෑ. මිල කරන්න බෑ මේ මැණි. කාලිංග රටේ මිනිස්සු ඇවිල්ලා බ්‍රාහ්මණයෝ ඇවිල්ලා ස්වාමීනි අපේ රට ශාස්ත්‍රීක නෑ. අපි බොහොම දුර්භික්ෂයකට මුහුණ පාලා ඉන්නේ. ස්වාමීනි ඔය ඇතා අපිට දෙන්න කියලා කියනකොට පින්වත්නි මේ මුළු රටම එරෙහි වෙච්ච වෙලාවේ රජතුමා අර සියලුම දේවල් එක්ක ඇතාව කාලිංග රටට දන් දුන්නා. බලන්න පින්වත්නි ඊතරම් කැපවීමක් කළේ මොකක් නිසාද? ඔබත් මමත් සසරින් මුදවන්න. අපට අනුකම්පා කරලා. ඊළඟට පින්වතුනි බලන්න සංසාරේ තමන්ගේ බිරිඳ කොච්චර දන් දුන්නද? යසෝදරා තෙරණිය පිරිනිවන් පාන අවසර ගන්න එන වෙලාවේ තේරිය අපදානේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ සංසාරේ මාව මේ යක්ෂයන්ට කෝටි 100 වතාවක් 100 ගණන් ජීවිතවලදී මාව යකුන්ට කන්න දුන්නා. ස්වාමීනි ඔබ වහන්සේ මාව අන්‍ය පුරුෂයන්ට බිරිඳ හැටියට දුන්නා. ස්වාමීනි මම ඒ එකම තැනකදීවත් ඔබ වහන්සේ පිළිබඳ අල්ප මාත්‍ර වැරදි සිතක් උපදුවේ නැහැ. ස්වාමීනි මම නොදැනුවත්ව හරි මගේ අතින් වරදක් වුණා නම් ඒ වරදට මට අද සමාව දෙනසේක්වා කියලා පිරිනිවන් පාන අවසර ගන්න එන වෙලාවේ භාග්‍යතුන් වහන්සේගෙන් සමාව ඉල්ලනවා. බලන්න පින්වත්නි අපේ මහබෝසතාණන් වහන්සේ සංසාරේ මේ බුදු බව ලබන්න කොච්චර කැපකිරීම කරලා තියෙනවද? මංගල භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ චරිතය ගැන කියද්දි කියනවා මංගල මහබෝසතාණන් වහන්සේ වෙස්සන්තරාත්ම භාවයේ වගේ ජීවිතය ගත කරනකොට දරුවෝ දන් දුන්නා. ඒ දරුවෝ දෙන්න මංගල බෝසතාණන් වහන්සේගෙන් ගන්න ඉන්නේ යක්ෂයෙක් බ්‍රාහ්මණ වේශයක්ම වාගෙන. ඒ දරුවෝ දෙන්න අරගෙන යනකොල් ගිහිල්ලා බෝසතාණන් වහන්සේ ඉන්න සක්මන කෙළවරේ තියාගෙන අර යක්ෂයා දරුවෝ දෙන්න කනවලු. ඇට හපනකොට බුරු බුරු ගාන සද්ද ඇහෙනවලු. දරුවෝ දෙන්න මංගල බෝසතාණන් වහන්සේ බලාගෙන ඉඳිදි කනවා. ඒ වෙලාවේ උන්වහන්සේ හිතුවේ මොකද්ද? නුඹලා කොහොමද දුක් විඳින්නේ? මම මේ සසර නැමැති හිරෙන් නුඹලා මන් නිදහස් කරන්න. සංසාරේ නැමැති හිරෙන් මන් නුඹලව නිදහස් කරන්න. බලන්න පින්වත්නි අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ තරමටම සංසාරේ අත්හැරලා තියෙනවා. ඒ තරම් කැපවීමක් කරලා සංසාරේ තරම් කාලයක් නිවන් දකින්න මාර්ගතියේදී සියල්ලක්ම අත්හැරලා උන්වහන්සේ ලෝතර බුද්ධ රාජ්‍ය ලැබලා දවසකට එක වේලක් දන් වළඳලා දවසකට පැයකුත් විනාඩි 20ක් සැතපීලා අනිත් සියලුම කාලයන් මුළු මහත් ලෝක සත්‍යයා වෙනුවෙන් වැය කළා. ඔබෙත් මගෙත් නිවන නිසා. ඒ තරම් කැපවීමක් කරලා ඒ තරම් දෙයක් කරපු ඒ භාග්‍යවතුන් වහන්සේට අද සමහර ගෙවල් වල පූජා කරන්නේ මොන පිරිකරේද? අර නොවැඩපු හාමුදුරුවන්ගේ ඉතුරු වෙච්ච පිරිකරේ.
මට හිතා ගන්න බෑ. මොන වගේ සිතුවිල්ලක් ඔවුන්ගේ හදවත්වල තියෙන්නේ කියලා. ඔබම කල්පනා කරලා බලන්න ඔබ කලෙහි ගුණ දන්නවද? ඔබ කලෙහි ගුණ සලකනවද කියලා. මේ කාරණාව ඔබ ඔබේ හිතින්ම ප්‍රශ්න කරන්න. අපිට මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ජීවමාන සංඥාව ඊටාම දුර්වල ලෙසයි තියෙන්නේ. එහෙමනම් අපේ පින්වතුන්ට අද මම මේ දේශනාව පුරාවටම මතක් කළේ දේශනා කරේ එකම ධර්ම කාරණාවයි. ඒ තමයි ජීවමාන සංඥාව අපි කොහොමද භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඇති කරගන්නේ කියලා. එමනම් මේ කාරණාවල් මේ දේශනා ගත කරුණු පිළිබඳ තවත් විමසලා ඒ කාරණාවල් පිළිබඳ තවත් ඔබ අවබෝධ කරගෙන ඔබගේ ශ්‍රද්ධාව තවදුරටත් දියුණු කරගන්න උත්සාහ කරන්න. මං ඒ කාරණාව තහවුරු කරන්න ඕන නිසාමයි මේ මූලාශ්‍ර සහිතව මේ කාරණාවල් අපේ පින්වතුන්ට දේශනා කරේ. එමනම් ජීවමාන භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ජීවමාන සංඥා උපදවාගෙන අපේ පින්වතුන්ට බුදුන් සරණ ඒ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදුන් සරණ යන්නට හැකියාව ලැබේවා. ඒ ශ්‍රද්ධාව පහළ වේවා. ඒ වීරිය පහළ වේවා. ඒ සමාධිය පහළ වේවා. ඒ සිහිය පහළ වේවා. ඒ ප්‍රඥාව පහළ වේවා. මේ උතුම් ධර්මය ඒ සඳහාම උපකාරයක් වේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් සද්ධර්ම දේශනාව තුළින් රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් මෙවන් උතුම් ධර්ම කරුණ වලින් මාව පෝෂණය කරන මාගේ ගුරු දේවයාණන්ට මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ගුරු දේවයාණන්ගේ ජීවිතය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි සම්පත් ලැබේවා. ඒ වගේම මා මේ ලෝකෙට බිහි කරපු මාගේ මියගිය මෑණියන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. මියගිය මාගේ පියාණන්ටත් පැවිදි කරපු ගුරු දේවෝත්තමයන් වහන්සේටත් පින් බලාපොරොත්තුනේ හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් වේවා. සාදු සිතින් අනුමෝදන් කරගනිත්වා. ඒ වගේම බ්‍රහ්මලෝක වාසී සුද්ධාවාස බ්‍රහ්මලෝක වාසී සියලු ආර්යෝ බ්‍රහ්මින් වහන්සේලාටද බ්‍රහ්මලෝක වාසී ආර්යෝ සත්පුරුෂෝ බ්‍රහ්මින් වහන්සේලාටද සදේව ලෝක වාසී සියලුම දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාටද වලාහක කායික සියලුම දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාටද භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය රකින්න භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අප්‍රමාදීව රකින්න සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ටද මේ සියලු පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලා සතුරු සිත් ඇති කරගෙන මේ පින් අනුමෝදන් කරගනිත්වා. සම්බුද්ධ ශාසනය නිරුපද්‍රිතව ආරක්ෂා කරගනිත්වා. ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. අවසානයේ ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.